බුද්ධාය. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. මොනවා ලැබුණත් මොනවා නොලැබුණත් ඔබේ හිත සාමකාමීව පවත්වාගෙන යන්න ඔබට හැකිනම් ඔබට යහපත් දවසක් යහපත් ජීවිතයකට හිමිකම් කියන්න පුළුවන්. මොන අවස්ථාවන් වලදීවත් ඔබ ආක්‍රමණශීලී ක්‍රියාවන්ට හෝ ප්‍රකාශයන්ට යොමු නොවන්න. එවිට ඔබත් ඔබේ පරිසරයත් ඔබ සමග ජීවත් වෙන පිරිසත් ඊටාම සාමකාමී පරිසරයක් තුල සාමකාමී පිරිසක් ලෙස ජීවිතයට මුහුණ දෙනවා. අද දවසේදීත් සූර්ය මණ්ඩලයේදී උතුම් සම්බුදු දේශනාවට අනුව ඔබේ ජීවිතය තව තවත් යහපත් කරන්න දහම ඇසුරේ සුපෝෂිත බව ලබා දෙන්න අපි සූදානම්. ඒ වෙනුවෙන් ගෞරවනීය ලෙස අපි ජාතික රූපවාහිනියට අපේ සූර්ය මණ්ඩල වැඩසටහන වෙනුවෙන් වැඩමවා ගත්තා වෙනදා මෙන්ම පැපිලියාන සුනේත්‍රා දේවී පිරිවෙන් විහාරාධිකාරී දර්ශනපති පුසැල්ලයායේ ගෞරවනීය අපේ චන්දිම ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ පාද නමස්කාරයෙන් යුතුව මේ මොහොතේදී පිළිගන්නවා. අද අපේ නිමිත්ත මාතෘකාව සිත මනස පිළිබඳව අංගුත්තර නිකායේ ඒකක නිපාතයේ 5 වෙනි කොටසේ එන සුඛ වග්ගයේ සඳහන් වෙන ඔබේ සිත පිළිබඳව සම්බුදු දේශනාව පිළිබඳවයි අද දවසේදී අපි විග්‍රහ කරන්නේ. අවසරයි අපේ ස්වාමින් වහන්සේ. සිත මනස කෙනෙකුගේ ජීවිතේ වඩා වැදගත් වන්නේ කුමක්ද? ඒ පිළිබඳව අපි අද තෝරාගෙන තිබෙන සම්බුදු දේශනාවෙන්ම අපි යහපත් ප්‍රවේශයක් ලබා ගන්නවා. ඔව්. හැම දිනාටම තෙරුවන් සරණයි. අද අපි සාකච්ඡා කරන්නේ ඔබතුමිය සිහිපත් කර විදිහට අංගුත්තර නිකායේ ඒකක නිපාතයේ 5 වෙනි කොටස වන සුඛ වග්ගයේන මේ සිත පිළිබඳව බුදුන් වහන්සේ අපිට දේශනා කරලා තිබෙන ඊ타ත්ම වැදගත් ගාථා දේශනාවක්. ඒ දේශනාව තුළ උන්වහන්සේ දේශනා කරන්නේ ඒතදග්ගම් භික්කවේ මම ශාවකාණං විශේෂයෙන් මෙතන සඳහන් කරන්නේ මෙම අපේ ශාසනය තුළ විස්තර වෙන සිත සම්බන්ධව. එතන ඇත්තටම දේශනා කරන්නේ මේ සිත කියන ධර්මයේ තරම් වහා ඉපද වෙනස් වෙන ධර්මයක් වෙන කිසිම තැනක මම දකින්නේ නැහැ කියන කාරණාව දේශනා කරනවා. එතන සඳහන් කරන්නේ නාහම් භික්කවේ අඤ්ඤං ඒක ධම්මම්පි සමනුපස්සාමි යං ඒවං ලහු පරිවත්තං යතයිදං භික්කවේ චිත්තං. ඒ කියන්නේ ලෝකේ යමක් තියෙනවා නම් වහා වෙනස් වෙලා නැති වෙලා යන හටගෙන ඒක තමයි සිත කියලා බුදුන් වහන්සේ දේශනා කරනවා. ඒ වගේම දේශනා කරනවා යාවංචිදම් භික්කවේ උපමාපි න සුකරා යාව ලහ පරිවත්තං චිත්තන්ති. ඒකට උපමාවක්වත් දෙන්න බෑ කියලා. ඒ කියන්නේ අපිට භෞතික වශයෙන් අපිට පේන කොටසට රූප කියලා කියනවනේ. එතකොට හැබැයි අපේ ජීවිතයේ තුල වැදගත්ම කොටස තමයි මේ නාම කියන කොටස. නාම කියලා කොටසට විශේෂයෙන්ම අර කජ්ජනීය කියන සූත්‍රයේ දේශනා කරන නාම කියන කොටස අර සිත සම්බන්ධ කරගෙන වේදනා සංඥා සංකාර විඥාන කියන විස්තර වෙනවා. එතකොට කජ්ජනීය සූත්‍රයේ සඳහන් කරනවා මේ මොකක්ද මේ සිත කියන්නේ කියලා විස්තර කරනකොට එතන සඳහන් කරනවා මේ විජානනං විජානනං කෝති භික්කවේ තස්මා විඥානන්ති උච්චති. ඒ කියන්නේ හිත මුල් වෙලා යමක් දැනගන්නවා නම් ඒ කියන්නේ අරමුණු දැනගන්නවා කියන අදහසින් අපි යම් කිසි දෙයකට අර්ථයක් දෙනවා නම් අන්න ඒක තමයි සිත කියලා කියන්නේ. එතකොට අර විභංග කියන්නේ විතර සඳහන් කරනවා මේ බුදුන් වහන්සේ දේශනා කරන මෙතන සිත කියන එක පොදුවේ කිව්වට සිත මන ආයතන විඥාන මානස මේ ආදි වශයෙන් මේ හිතට විවිධ නම් තියෙනවා. එතකොට ඒ ඔක්කොම අපි දැනගෙන අවබෝධ කරගෙන තමයි මේක අපි තේරුම් ගන්නට ඕනේ. දැන් එතකොට සිත කියලා කියන්නේ ඇත්තටම ශක්තියක්. ඒ කියන්නේ ඒ ශක්තිය මුල් වෙලා ඒ කියන්නේ අපිට පේන දෙයක් නෙවෙයි අපිට විදුලිය සිතාරා මහත්මිය පේන්නේ වගේ මේ හිත කියලා කියන්නේ ශක්තියක්. ඒක එකම හිතක් නෙවෙයි තියෙන්නේ. මේ කියන්නේ දැන් අපිට අපේ ශරීරයේ තියෙන ඉන්ද්‍රියන් ටිකක් තියෙනවානේ. ඒ කියන්නේ අපි මේ ඉන්ද්‍රියන් වලින් කරන්නේ නිතරම අරමුණු ගන්න එකනේ. එතකොට ඒ අරමුණු ගන්න ස්වභාවය ඇති වෙන්නේ මේ හිත මුල් කරගෙන. දැන් අභිධර්මයේ උගන්වන්නේ ඒක චිත්ත චෛතසික රූප නිබ්බාන හැටියට. ඒ කියන්නේ සිත තමයි ප්‍රධානම කොටස. ඒ සිතත් එක්ක නිතරම පවතින සිතුවිලි 52ක්. එතකොට මේ සිතුවිලි 52 කොහොමද හටගන්නේ? ඒ හටගන්නේ මේ අර එක සඳහන් වෙනවා මජ්ක්‍ධිම නිකායේ 9 වෙනි සූත්‍රය සම්මාදිට්ඨික සූත්‍රය. ඒ සම්මාදිට්ඨික සූත්‍රයේ සඳහන් කරනවා චෛමේ භික්කවේ විඥානකාය. මේ විඥානය කොටස් 6කට බෙදෙනවා. ඒ කියන්නේ මේ හිත හැම වෙලේම කොටස් 6කින් යුක්තයි. ඒ කියන්නේ තැන් 6ක තියෙනවා. ඒ කියන්නේ එක හිත වුණාට එක හිත කියලා අපි පොදුවේ කිව්වට මේක අරමුණු ගන්න ස්වභාවයන් වලට අනුව
ඒ තැන්වල පවතින. එතන කියන චක්කු විඥාන, සෝත විඥාන, ගාන, જીවහා, කාය, මන කියන මේවා විඥාන හැටියට විස්තර කරනවා. ඒ කියන්නේ ඇසෙන් රූප දකින්නට කියනවා චක්කු විඥාන. ඊගාට කනෙන් අහන ශබ්ද වලට සෝත විඥාන, නහය ගඳ සුවඳ ගාන විඥාන, ඊගාට දිව જીවහා විඥාන, මේ જીවහා කාය මන කයෙන් ස්පර්ශය ලබා ගන්න එකට ඊගාට මනස මුල් වෙලා සිතුවිලි ඇති කරගන්න මේ ඔක්කොටම කියන්නේ විඥාන කියලා. එතකොට අපි තේරුම් ගන්න ඕනේ දේ තමයි මේ සිත කියලා කියන්නේ එකම දෙයක් තමයි. හැබැයි ඒක විවිධ තැන්වල ඒක ඇති වෙනවා. දැන් විශේෂයෙන්ම තව තියෙනවා සූත්‍රයක් ඉතාමත් වැදගත් වෙන සදා මහත්මිය මේ මජ්ක්‍ධිම නිකායෙම තියෙනවා 38 වෙනි සූත්‍රය. මහා තණ්හා සංකේ සූත්‍රය. ඒ සූත්‍ර දේශනාව තුළ කියන්නේ අපේ හිත කොහොමද ගමන් කරන්නේ? දැන් අපි කරන හැම දෙයකටම කියනවා මේ කම්ම කියන්නේ කම්ම චිත්තය කියලා සඳහන් කරනවා. කම්ම චිත්ත කියලා කියන්නේ මේ අපි කරන හැම දෙයක්ම නිතරම අලුත් වෙවි යනවා. ඒ කියන්නේ අපි කියමු අතීතයේ යමක් කරා නම් ඒ කරපු හොඳ නරක දෙය මේ හිතට සම්බන්ධයි. එතකොට ඒ හිතම නෙවෙයි ඊළඟට පහළ වෙන්නේ. දැන් හිතක සාමාන්‍ය අපි අඩුම කාලේ තප්පරය ගැනනේ කතා කරන්නේ. නමුත් හිත කියන ශක්තිය දැන් ඒක ඇති වෙලා ටික වෙලාවක් පවතිලා විනාශ වෙන කාලය තමයි චිත්තක්ෂණයක් කියලා කියන්නේ. ඒ කියන්නේ ෂණයක් කියලා. ෂණය කියලා කියන්නේ සාමාන්‍ය අද කියන තප්පරය අපි කියමුකෝ ලක්ෂයකින් කෝටියකින් බෙදනවා කියලා. එතකොට ඒක පංගුවක් නම් අන්න ඒ වගේ අඩුම කාලයක්. දැන් අද වුණත් කියන්නේ අර නැනෝ තාක්ෂණය තුළ නැනෝ සෙකන්ඩ්ස් කියලා තියෙන්නේ නේ. එතකොට ඒ වගේටත් වඩා එහෙම කියන්නත් බෑ. ඊටත් වඩා ඉතාමත්ම අඩු කාලයක් තමයි සිතක පැවැත්ම. එතකොට ඒ සිත එතකොට එහෙම ඒ සිත නැවත අලුත් වෙවි නැවත හටගමින් වෙනස් වී යන ස්වභාවයක් තමයි සිත කියලා කියන්නේ. නමුත් අපි කරන කයින් වචනින් මනස කරන හැම දෙයක්ම මේකට සම්බන්ධයි. දැන් ඒකට අර අපි කියන්නේ අර දැන් සාමාන්‍ය ඉපදෙන හිතට දැන් මෙතනින් අපි මිය යනවා කියන්නකෝ. චුතිසිත මුල් වෙලා චුතිසිත කියලානේ බුදුදහමේ කියන්නේ. ඒකට මරණයටපත් වෙලා ගිහින් ඊළඟට උපදින සිතට කියන ප්‍රතිසන්දි සිත කියලා කියන්නේ. ඒකත් මේ ටික වෙලාවකවත් පවතින්නේ. ඒ කියන්නේ දැන් අර ගන්ධබ්බ කියලා බුදුදහමේ සාකච්ඡා කරන්නේ. ඒක වෙන ධර්මයන් වල මහායාන ධර්මයන් වල යෝගාවචර වජ්‍රායන වගේ ධර්මයන් වල දේශනාවල සඳහන් වෙනවා. එතකොට සිතාර මහත්මිය මේ මෙතනින් කවුරු හරි මිය ගිය ගාම හිතා ගන්න බැරි ස්වභාවයක ඊළඟ තැනක උප්පත්තිය ලැබෙනවා. ඒ කියන්නේ ಜಾති සංජාති ඔක්කාන්ති කියලා කියන්නේ ඒකයි. එතකොට දැන් ඒ තරම් මේ කියන්නේ පාවි කොහොමවත් ඉන්න එක හැම කිසිම දෙයක් නැහැ. ෂණිකව උපදිනවා. ඒකට කියනවා ප්‍රතිසන්දි විඥානය කියලා. ඒ ප්‍රතිසන්දි විඥානය සහ මරණාසන්න මරණයට පත්වන චුතිසිත දක්වා කාලයට කියනවා භවංග සිත කියලා. භවංග කියලා කියන්නේ නැවත සිතුවිලි ඇති කරගෙන සිතුවිලි අපේ හිත තුළ නිර්මාණය කරමින් පවතින ස්වභාවය තමයි භවංග සිත කියලා කියන්නේ. දැන් එතකොට දැන් මේ අද මේ බුදුදහමේ මේක සාකච්ඡා කරන එකට අපි මේ ප්‍රවේශය ගන්න ඕනි. ඊටමත් වැදගත් වෙනවා. දැන් සමහර කාලයන් වල කිව්වේ නෑනේ මේ දැන් අපි මෙතනින් වෙන තැනක සිත පිහිටනවා කියන එකනේ මරණින් මත්තේ අපි බුදුදහමේ කියන්නේ. ඒ කියන්නේ මේ හිත යනවා කියන එක නෙවෙයි. දැන් අපි හිත යන ස්වභාවයක් නැහැ. මෙතනින් චුතිසිතත් එක්ක ඊළඟට හිත අරමුණු කරගන්නවා කියන එකනේ ස්වභාවය. ඒ කියන්නේ අපි කරන කුසල දැන් අපි මරණාසන්න මොහොතේ අපිට මේ ඊළඟ භවයේ නෙමෙයි මතක් වෙන්නේ. අපි කරන කර්ම ශක්තිය. ඒ කර්ම හොඳ නරක දේවල්නේ මතක් වෙන්නේ. එතකොට ඒකට අරමුණු වෙන එක තමයි ඊළඟ භවයේ උප්පත්ති ලැබනවා කියලා කියන්නේ. දැන් සාමාන්‍ය ඔය බොන්ස්ටන් යුනිවර්සිටි වගේ ඒ පරේක්ෂණ කරනවා. ඒගොල්ලෝ කියනවා ඇත්තටම දැන් අර මහා තණ්හා සංකය සූත්‍රයේ දේශනාව සින්දනාවනේ සත්‍යයක් මව් කුසට එනකොට ඒ කියන්නේ කලලයක් හැටියට ප්‍රතිසන්දි ලබනකොට මාතා උතුණී හෝති ගන්ධබ්බෝච පච්චුපට්ඨිතෝ හෝති මාතා පිතරෝ සංවත්තනිකෝ හෝති කියලා. ඒ කියන්නේ අම්මා පිරිසුදු වෙන්නට ඕනේ, අම්මා තාත්තා ජීවත් වෙන්නට ඕනේ. ඊගාවට ඒකත් එක්ක තමයි කලලයක් එන්නේ. මේ කියන්නේ ප්‍රතිසන්දි සිතක් එන්නේ කියන එක බුදුදහමේ කියනවා. ඒ කියන්නේ නිකන් එන්නේ නැහැ. නමුත් ඒක අද යුනිවර්සිටි වල පරීක්ෂණ කරනවා. ඔය බොන්ස්ටන් වගේ යුනිවර්සිටි වලත් ඒගොල්ලොත් කියනවා යම්කිසි දෙයක් එන ස්වභාවයක් ඒගොල්ලෝ මේකම කියලා කියන්නේ. නමුත් එහෙම එන ස්වභාවයක් ආකර්ෂණය වෙන ස්වභාවයක් කියලා පැහැදිලි කරනවා. දැන් ඔය නියර් ඩෙත් එක්ස්පීරියන්ස් මරණාසන්න අත්දැකීම් ගැන ඔය වර්ජිනියා විශ්වවිද්‍යාලයේ විද්‍යාඥවරියෙක් හිටියා මේ විලියම් කෙලි කියලා. ඒ විලියම් කෙලි කියන විද්‍යාඥවරියත් කියන්නේ මොළය ගැන පරීක්ෂණ කරපු විද්‍යාඥවරියක් මනෝවෛද්‍යවරියක්
එතුමිය පවා සඳහන් කරනවා මේ මොලේ මැරුණාට පස්සේ දැන් ගොඩක් අය කියන්නේ මොලේ මැරුණාම අපේ ජීවියක් නැහැ කියලානේ. හැබැයි බුදුදහමේ එහෙම කියන්නේ නැහැ. මේ හිත ගැන හිතේ ශක්තිමත් බව හිත පවතිනවා කියන එක අදහස කරනවා මොලේ මැරුණත්. එතකොට එතුමියත් කියනවා ඇත්තටම මේ මොලේ මැරුණත් මේ ශරීරය තුළ හිත කියන ශක්තිය හිත කියන ස්වභාවය පවතිනවා කියන එක සඳහන් වෙනවා. ඉතින් ඒ නිසා මේ හිතක් කියන එක දකින්න ලැබෙනවා කියලා සඳහන් වෙනවා. එතකොට දැන් බුදුදහම ආශ්‍රයෙන් කරලා ගත්තත් මේ ලෝකයේ තියෙන විවිධ පරේක්ෂණ පිළිබඳව සාකච්ඡා කරත් ඇත්තට මේක ශක්තියක් වගේම මේ හිතේ ස්වභාවය වටහා ගන්න කියන එක අපිට පැහැදිලිවම තේරුම් ගන්න ඕන දෙයක්. මොකද මේකෙන් කෙලවර වෙන දෙයක් නෙවෙයි. දැන් උච්ඡේදවාදී කියන ස්වභාවය තමයි භෞතිකවාදී න්‍යාය කට්ටිය තමයි ඒගොල්ලෝ හිතන්නේ මේ නැවත නැවත යන ස්වභාවයක් නැහැ කියලා. යන්නේ නැහැ. දැන් ආත්මයක් යනවා කියන එක විවිධ ධර්මයන් වල සඳහන් කරාට බුදුදහමේ ආත්මයක් යන ස්වභාවයක් නැහැ. අරමුණු ගන්නවා කියන ස්වභාවය. අරමුණු ගන්නවා කියලා කියන්නේ අපි කරන කර්මවලට අනුව හොඳ නරක දෙකට අනුව ඊළඟ තැනක ආකර්ෂණය වෙනවා කියන ස්වභාවය තමයි මෙතන කියන්නේ. ඉතින් ඒ නිසා අර හැම වෙලෙම කියන්නේ මේ හිත පිරිසුදු කරගන්න පබස්සර මිදම් බික්කවේ චිත්තං තංචකෝ ආගන්තුකෙහි උපක්ඛිලේසෙහි උපක්ඛිලිට. මේ හිත කියන එක හරිම ප්‍රභාස්වරයි. ඒ ප්‍රභාස්වර සිත අපිරිසුදු කරගන්න එපා කියන මොකද අපි ජීවත් වෙනවා කියලා කියන්නේ මේ තප්පරය නෙවෙයි ෂණය. ඒතර නිවන් දකින්නවා කියන්නේ මේ ෂණය. ඒකන හැම දෙයක්ම මේ ෂණය යෝනිසෝ මනසිකාරයෙන් පවත්වා ගන්න එක තමයි වැදගත් වෙන්නේ. හිත ගැනත් අවබෝධයක් තියා ගන්නවා වගේම යෝනිසෝ මනසිකාරයෙන් ඊ타ත්ම අවබෝධයෙන් යුතුව මේක තේරුම් ගැනීම තමයි ඊ타ත්ම වැදගත් වන්නේ. ප්‍රභාස්වර සිතක් ඔබ තුල පවත්වාගෙන යාම කොයිතරම් අභියෝගයක්ද මේ සමාජ ක්‍රමය තුල. නමුත් ඔබේ හිත හදා ගන්නවද? එහෙම නැත්නම් හිත පිළිබඳව අවබෝධයක් ලබා ගන්නද? මේ අවබෝධය ලබා ගැනීම කොයිතරම්නම් වැදගත්ද? අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ සම්බුදු දේශනාවට ඇසුර හිත පිළිබඳව ඔබට යම්කිසි පැහැදිලි කිරීමක් ඉතාම හොඳින් කර දුන්නේ අද මාතෘකාවට යොමු වීමට අපි ප්‍රවේශයක් ලෙසින්. අපේ ස්වාමින් වහන්සේ දැන් මේ කාල වකවානුව ගත්තොත් ලෝකයේම ජීවත් වෙන ජනතාවගේ හිත ටිකක් කලබලකාරීද? ඔබ වහන්සේ සඳහන් කරා පවතින පරිසරයත් එක්ක අපේ සිතුවිලි වෙනස් වෙනවා. සිත වෙනස් වෙනවා කියන කාරණය. මේ කාලය තුලදී යහපත් හිතක් පවත්වාගෙන යන්න හුරුව පුරුද්ද විනයානුකූල බව අපි ජීවිත රටාවෙන් කොහොමද ගොඩනගා ගන්නේ? ඒ වෙනුවෙන් ඔබ වහන්සේ අපි పూర్ව සාකච්ඡාවේදී සඳහන් කරේ හිත පිළිබඳව හොඳම ලොව තුල පහළ වුණු උදාහරණය සම්බුදුරජාණන් වහන්සේ බවයි. ඔව්. ඔබතුමී තාමත් හොඳ කාරණාවක් පැහැදිලි කරේ. අපේ භෞතික ශරීරයට වඩා වැදගත්ම දේ තමයි සිත කියන එක. දැන් සාමාන්‍ය බුදුරජාණන් වහන්සේ සංසාරේ ගත්තාම උන්වහන්සේගේ චරිතේ බලන්න විශේෂයෙන්ම උන්වහන්සේ මුලින්ම මේ බුද්ධත්වයේ කියන ස්වභාවය මාතුපෝසක ජාතකයේ සඳහන් වෙනවා අම්මාගෙන් විවරණ ලැබුවනේ මගේ පුතා බුදුයන් කියලා. ඒ කියන්නේ රුවල් නැවක යනකොට ව්‍යාපාර කටයුතු කරන්න යනකොට අම්මයිත් එක්ක ගියේ. එතකොට රුවල් නැව කඩාන වැටුණා. දවස් 7ක් කරමත තබාගෙන මහා සාගරයේ පීනලා වෙරළට ආවට පස්සේ අම්මා ආශිර්වාද කරන්නේ. එතකොට ඒ ආශිර්වාදයත් එක්ක ඇත්තටම හිතුවා මේ ලෝකේ යථාර්ථය අවබෝධ කරගන්නට මම බුද්ධත්වයේ කියන උතුම් වූ తත්වය මගේ ජීවිතය තුළ ඇති කරගන්නට ඕන. එහෙම ඇති කරගන්නට ඕන කියන පණිවිඩයත් එක්ක මනෝ ප්‍රනිදානේ. මනසින් හිතුවා හැම භවයක් තුරාම මේ බුද්ධ කියන தത്വයටපත් වෙනවා කියන මේ මානසික සිතුවිලි දියුණු කරන්න පටන් ගත්තා. ඒ කියන්නේ මේ බුද්ධත්වයේ කියන එකවත් ලෞකික தത്വෙන් ඉහළට යන එකවත් මේ එකපාරටම කරන්න පුළුවන් දෙයක් නෙවෙයිනේ. දැන් නානත්ත් කාය නානත්ත් සංඥා හැටියට ලෝකේ විවිධ ස්වභාවයට අපි උප්පත්තිය ලබන්නේ ඇත්තටම මේ වෙනස් වෙන ධර්මතාවයේ තේරුම් ගන්න ඕනේ. මේ සිතක් තියෙනවා මේක තමයි ගමන් කරන්න කියන එක අපි තේරුම් ගන්නට ඕනේ. දැන් සාමාන්‍ය බුදුහාඳුරෝ දේශනා කරන්නේ හැම දෙයකටම මුල් වෙන්නේ හිත කියලානේ. ඒ කියන්නේ විශේෂම කියන්නේ චිත්තේන නියති ලෝකෝ චිත්තේන පරිකස්සති. චිත්තස්සේක ධම්මස්ස සබ්බේ වසමන්නෝ. මේ හිත තමයි හැම දෙයකටම මුල් වෙන්නේ. ඒ නිසා හිත පිළිබඳව යහපත් සිතුවිලි නිතරම ඇති කරගන්න. දැන් ඒක සඳහන් කරන ඇල්බර්ට් අයින්ස්ටයින් උනත් කියන්නේ එයා ලෞකික වශයෙන් ඉහළටම 20 වෙනි සියවසේදී මහා ප්‍රඥානේ. එතුමත් කියන්නේ යම්කිසි කෙනෙක් මිනිස්සු වුණාට සැබෑ මිනිස්සෙක් වන්නේ හිත පිළිබඳව ගවේෂණය කරනවා නම්. ඒ වගේම හිත පිළිබඳව ගවේෂණ කරාටම මදි. ඒ වගේම හිතෙන් යම්කිසි දේවල් කරන්න යා උත්සාහ කරනවා නම් අන්නේ කෙනාට තමයි
සැබෑ මිනිස්සයා කියන කාරණය වෙන්නේ කියන කාරණය එතුමා පවා පැහැදිලි කරලා තියෙනවා. يعني මේ පෙරදිග අපි බෞද්ධයන් විතර නෙවෙයි බටහිර අපිට ඒ චරිත විතර නෙවෙයි විවිධ චරිත මේ පිළිබඳව ඉහළටම ගිහින් තියෙන මේ මනස අවදි කරලා. දැන් ඔබතුමිය සඳහන් කරන අද කාලේ මේ COVID-19 එක්ක තියෙන ප්‍රශ්නේ තමයි කොරෝනාත් එක්ක තියෙන ප්‍රශ්නේ තමයි අපි බීතිකවටපත් වෙලා ඉන්නේ. ඇත්තටම සාමාන්‍ය හිතේ කොටස් දෙකක් තිබෙනවා. යහපත් ආවේග සහ අයහපත් ආවේග කියලා. ඒ කියන්නේ අයහපත් ආවේග කියලා කියන්නේ සැකය, බය, ඉරිසියාව, ඒ වගේම හැම වෙලෙම කේන්තියෙන් ඉන්න එක, අසහනය, අතෘප්තිකර භාවය කියන ස්වභාවයෙන් ඉන්න එක තමයි අයහපත් සිතුවිලි කියලා කියන්නේ. එහෙම ඒ වගේ සිතක් ඇති වුනහම අපේ මේ අර ෆ්‍රීකවන්සි කියලා කියන්නේ අඩු සංඛ්‍යාතයක් තමයි මේ අපේ ශක්තිය වලින් නිෂ්පාදනය මේ ශරීරය තුලින්. මේ සිත කියලා කියන එක ඇත්තටම මේ තියෙන්නේ ගත්තහම අභිධර්මය නම් කියන්නේ මේ හදවත මුල් කරගෙන අඩපතක් වූ මේ හදවත මුල් කරගෙන තමයි ආරම්භ වෙන්නේ කියලා සඳහන් කරනවා. ඒ කියන්නේ අර අපි මොකක් හරි ප්‍රශ්නයක් වුණාම මට දරා ගන්න බෑ නේද? හදවත ටිකක් රිදෙනවා වයි කියලා කියන්නේ ඒකයි කියලා අපි අභිධර්මයේ සාකච්ඡා වෙනවා. يعني එහෙමම කියන්නේ නමුත් හදවත මුල් කරගෙන තිබෙනවා කියලා සඳහන් වෙනවා. නමුත් මේ හිත කියන එක ශරීරයේ හැමතැනම පවතින දෙයක්. එතකොට මේ අපි අර විදියට හිතනකොට අඩු සංඛ්‍යාත තමයි පිට වෙන්නේ. අඩු සංඛ්‍යාත පිට වෙනකොට වෙන දේ තමයි එයාගේ මේ ශරීරයේ තියෙන ලේ ටික ටික ප්‍රතිශක්තිකරණය ලේ වගේ දේවල් අපිරිසුදු වෙන්න පටන් ගන්නවා. ඒ ක්‍රියාකාරීත්වය අපිරිසුදු වෙන්න පටන් ගන්නවා. හැබැයි එතකොට වෙන්නේ අසනීප වෙනවා. බයටපත් වෙනකොට සැකය, ඊර්ෂ්‍යාව, කුහකකම් මේවා කරන අසනීපකම් ඇති වෙන්න පටන් ගන්නවා. එතකොට එයා හිතන දේවල් තමයි වෙන්නේ. දැන් අපි බය වුණොත් බය සිද්ධ වෙන දේවල් තමයි එයාට අත්දකින්න වෙන්නේ. ඒ වගේම සැක කරනවා නම්, ඊර්ෂ්‍යා කරනවා නම් ඒ වගේ දේවල්, ඒ වගේ අය තමයි මුණ ගැහෙනවා කියලා කියන්නේ. ඒක බුදුදහමෙත් කියන අර සාමාන්‍ය කියන්නේ ධාතුසෝව සත්තා සංසන්දන්ති සමෙන්ති. හීනාදි මුත්තිකා සත්තා සංසන්දන්ති සමෙන්ති. ඒ කියන්නේ අපි හොඳ විදිහට ජීවත් වෙනවා නම් අපිට හොඳ අය තමයි මුණ ගැහෙනවා කියලා කියන්නේ. හැබැයි අපි නරක චර්යාවෙන් වලින් ජීවත් වෙනවා නම් අපිට මුණ ගැහෙනවා කියලා කියන්නේ එහෙම ඒ වගේ අය. අපි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ මුල්ම අවස්ථාවේ පහදා දුන්න ලෙසින්ම ඒ පවතින තත්ත්වයේදී හිත වෙනස් වෙනවා කියන කාරණේට උදාහරණයක් දෙයි. කියන්නේ අපි බියෙන් සිටියොත් ඒ ආකාරයට තමයි අපේ සිත එහෙම නැත්නම් මනස පිහිටන්නේ. ඔව් දැන් සාමාන්‍ය කියන්නේ දැන් අපි ගත්තාම අර ඡන්ද චිත්ත ඍතු ආහාර කියලා කියනවනේ. ඒ කියන්නේ කම්ම චිත්ත ඍතු ආහාර කියලා කියන්නේ දැන් සාමාන්‍ය අපේ පෙර කර්මය කියන එක සාමාන්‍ය අඩුවෙන් තමයි සිද්ධ වෙන්නේ. නමුත් මෙතන චිත්ත කියන එක සිත වෙනස් වෙනවා නම් හිත අපරිසුදු සිතුවිලි ඇති කරනවා නම් සම්පූර්ණම කයට ඒක බලපානවා කියනවා. ඒ කියන්නේ කර්මයක් නිසා වෙනවා චිත්ත ඍතු මේ ඍතු නිසා වෙනස් වෙනවා කම්ම චිත්ත ඍතු ආහාර. අපි ගන්න ආහාර කබලින්ක ආහාර මනෝ සංචේතන පස්ස මේ ආදි වශයෙන් ඒ ආහාර විස්තර කරනවා. එතකොට මේ ඕනම දෙයකින් අපේ හිත අපේ ශරීරය වෙනස් වෙනවා. විශේෂයෙන්ම හිත යම්කිසි ආකාරයක අපි හරියට පවත්වා ගන්න නැත්නම් අනිවාර්යයෙන්ම ශරීරයට ඒක බලපෑමක් කරනවා. ලෙඩ වෙන්න පටන් ගන්නවා, බෝ නොවන රෝග. දැන් සාමාන්‍ය කියන්නේ යේ චේතසිකේන රෝග සූත්‍රයේදී අංග 3 නිකයි යේ චේතසිකේන රෝගේන මුහුත්තම්පි ආරෝග්‍යම් පටිජානාමි. ඒ කියන්නේ න අඤ්ඤත්‍ර කීනාසේවි. රහතන් වහන්සේලා නිවිච්චුතුමන් වහන්සේලා හැර අපි හැම කෙනාම නිතරම හිත ලෙඩ වෙනවා කියනවා. ඒ ලෙඩ වෙන සිත ලෙඩ වෙනවා කියලා කියන්නේ අකුසල සිතුවිලි එන්න පටන් ගන්නවා. ඒ කියන්නේ අපි මේ අද කලින්ට වඩා වෙනස්නේ දකින්න දේවල්, ඇහෙන දේවල්, අත්දකින්න දේවල් ඔක්කොම ටිකක් හිත කලබල වෙනවානේ. එතකොට දැන් ගීතයක් ඇහුවත් නේද? දාලේ යන්න එපා නේද? අපි කියන්නේ අර මැරුණාට පස්සේ ඇවිල්ලා තාප්පොල ගන්න කියනවනේ. එක එක දේවල් කියන්නේ අර එක එක ස්වභාවයේ දේවල්නේ තියෙන්නේ. කියන්නේ මේ නාට්‍යයක් බැලුවත් වෙන දෙයක් බැලුවත් සමහර අවස්ථාවන්නේ ප්‍රවෘත්ති ටිකක් බැලුවා සමහර වෙලාවට දකින්න ලැබෙන්නේ බිය, අසහනය, අතෘප්තිකර භාවය මේ වගේ දේවල්. ඒක අඩු සංඛ්‍යාත. ඒක හොඳ නෑ. හැබැයි වැඩි සංඛ්‍යාත ෆ්‍රීකවන්සි එක වැඩි ස්වභාවය තමයි දයාව, කරුණාව, මෛත්‍රිය, සැක කරන්නේ නැති එක, ඊර්ෂ්‍යාව නැති එක, කුහකකම් නැති එක, බයෙන් තොරවීම, ආගමට දහමට යොමු වීම. දැන් මේ කාලේ භාවනාව, ගෙවල් වල ඉඳගෙන ඒ වත්පිළිවෙත් සිද්ධ කරන එක, දරුවොත් එක සතුටින් සමාදානෙන් ජීවත් වෙන එක, මේ දේවල් කරනකොට එයාගේ පිට වෙන ශක්තියින් ඇත්තටම ප්‍රබලයි. දැන් බුදුන් වහන්සේගේ තමයි මේ ෆ්‍රීකවන්සි එක ඉහළටම තියෙන්නේ. ඒ කියන්නේ කොච්චරද කියලා හිතා ගන්න බෑ. සාමාන්‍ය අඩුම සංඛ්‍යාතයේ තමයි මේ පිට වෙන අඩුම හොඳම නැති සිතුවිලි ශක්තියින් තමයි මේ තණ්හාවත් එක්ක අපේ හිතේ ඇති වෙන අර වැරදි අනිතුත් සියලුම දේවල්. තණ්හාව නිසානේ හැමදේම වෙන්නේ. ඉතින් ඒ නිසා අපි හැම වෙලේම බුදුන් වහන්සේගේ දෙන පණිවිඩය තමයි ඔබ
මේ ලෝකේ ජය ගන්නට නම් හැම වෙලෙම පිරිසුදු සිතුවිලි ඇති කර ගන්නට ඕනේ. අපි අපේ මනුස්ස කියලා කියන්නේ මනස්ස උස්සන්නතා මනුස්සා. මනස කියන එක දියුණු කරන්න පුළුවන්. දැන් අපි කියමු සත්තු ගන්නකො. දැන් සත්තු හොදගත්තාම සතුන්ට අපි වගේ මනස දියුණු කරන්න බෑ. දැන් වේය හැදුවොත් හුඹසක් හැදුවාම දැන් මේ මානවයාගේ ආරම්භයේ ඉඳලම තියෙන හුඹසමනේ හදන්නේ. නේ වඩු කුරුල්ල ගත්තත් එයා හදන ලස්සනට ගේ වුණාට ඒක වෙනස් වෙන්නේ නැහනේ. හැබැයි මිනිසුන්ට වෙනස් විදියට හිතලා ඒ මනස දියුණු කරලා අවදි කරලා එයාට ලෞකික වශයෙන්මුත් ඉහළටම යන්න පුළුවන් වෙනවා. අපි මෙතනින් තේරුම් ගන්න ඕන දෙයක් තමයි අපි මොන පරිසරයේ හිටියත් සිතාර මහත්මිය මොන දේවල් අපි අත්දැක්කත් අපි මොන දුප්පත්ද පොහොසත්ද අපිට මේ වගේ දේවල් ලැබිලා තියෙනවා කියලා හිතන්නේ නැතුව අපි කර්මයට අභියෝග කරන්න ඕනේ. කර්මය කියලා යම්සි දෙයක් තියෙනවා. කර්මය කියලා කියන්නේ අපි කරන දේවල් වලට අනුව ප්‍රතිඵල ලැබෙන එකනේ. හැබැයි මේ නරක කර්ම ඒවා වෙන් කරගෙන ඒවා අයින් කරගෙන හොඳ කර්ම කරලා අපි ප්‍රබුද්ධ යහපත් ශ්‍රේෂ්ඨ කෙනෙක් බවට අපිට පත් වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපේ ළඟ තියෙන විභවය අපේ ළඟ තියෙන දැන් සාමාන්‍ය බුදුදහම උගන්වන්නේ චිත්තය චිත්ත විවේකයේ ඇති වුනහම කාය විවේකය ඇති වෙනවා. සිතේ සැනසීම ඇති වෙනකොට කය සැහැල්ලු වෙනවා. ඊළඟට තමයි චිත්ත කාය උපදි විවේකය ඇති වෙන්නේ. ඒ කියන්නේ එතකොට තමයි අධ්‍යාත්මික වශයෙන් ඔය සෝතාපන්න සකදාගාමි අනාගාමි අරහත් කියන උතුම් වූ ඵලයන් වලට අපිටපත් වෙන්න පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් ඒ නිසා මේ හිත කියන දේ ඔබ හිතන්න ශක්තියක් කියලා. හැම වෙලෙම යහපත් පිරිසුදු අරමුණු දෙන්න. කිසිම වෙලාවක අපිරිසුදු සිතුවිලි ඇති කරගන්න එපා. මොකද අතීතේ කියලා කියන්නේ දැන් අපි මේ වැඩසටහන පටන් ගන්නකොට දැන් මේ කතා කරන වචනයක් ගන්න අපි අතීතේ ඉන්නේ. ඒතකොට ඒ අතීතේ ගන්න බෑ. අතීතේ හොඳ දෙයක් ගන්න. හැබැයි ජීවත් වෙනවා කියලා කියන්නේ මේ ෂණය. තප්පරයටත් වඩා අඩු කාලයේ පිළිබඳව විශ්වාස කරන එක. නිවන කියන්නේත් මේ ෂණය. එතකොට ඒක අපිට ඇති කරගන්නට පුළුවන්. අපි ඉන්නේ කොහෙද? අපි ගෙදරද ඉන්නේ? අපි රැකියාවක් කරන තැනද කියන එක නෙවෙයි. ඔබ හිත යහපත්ව පවත්වා ගන්න පුළුවන්. ඒක පුරුදු කරන්නට ඕනේ. ඒකට ඒ පුරුදු කිරීමත් එක්ක භාවිතා බහුලීකතා. දැන් විශේෂයෙන්ම සතිපට්ඨාන සූත්‍ර දේශනාව දීඝනිකාය 10 වෙනි සූත්‍රයේ සඳහන් කරන්නේ යම්බිසි කෙනෙක් ආතාපි සම්පජානෝ සතිමා විනේ ලෝකේ. යම්බිසි කෙනෙක් සතියෙන් සිහියෙන් උත්සාහයෙන් හැම වෙලෙම යහපත් අරමුණුත් එක්කම තමන්ගේ මනස දියුණු කරගන්න උත්සාහ කරනවා. එයාට පුළුවන් වෙනවා කියනවා ඒක ස්ත්‍රී පුරුෂ ભેදයකින් තොරව බුද්ධත්වයේ පවා උතුම් වූ ඒ தത്വයට පවා යන්න පුළුවන් වෙනවා. දැන් කාන්තාවන්ට උනත් බුද්ධත්වයට උනත් පත් වෙන්න පුළුවන්නේ. ඒ කියන්නේ මේ බුදුදහමේ උගන්වලා නැහැනේ මුල් බුදු සමය තුල උගන්වලා නැහැනේ. අර පසු කාලීනව සඳහන් වෙන සමහර බෑ කියලා. නමුත් එහෙම වෙන්නේ ඒ දෙගොල්ලොන්ටම ඉහළම අධ්‍යාත්මික தത്വයට පවා ළඟා වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ සිත කියන එක හැම වෙලෙම ප්‍රභාස්වර සිත, ඒ ප්‍රභාස්වර සිත තුළ අපි හොඳ දේවල් මතු කරගන්න. ඒ කියන්නේ අපිට ග්‍රහපල නොඑක ආකාරයේ මේ අපිට දියුණු වෙන්නේ හරියන්නේ නැහැ කියලා කියන්නේ සිතාර මහත්මිය අර පෙර භවයේ තියෙන කුසල ශක්තිය මතු කරගන්න බෑ කියන එක. ඒ කුසල ශක්තිය මතු කරගන්න නම් අපි හැම වෙලෙම සමාධිගත සිතක් ඇති කරගන්න. කලබල වෙන්න එපා. ඔබ හැම වෙලෙම පුළුවන් තරම් සාමකාමීව ජීවිත ගත කරන්න, පුළුවන් තරම් පිනට දහමට යොමු වෙන්න. දැන් මේ කටින පින්කම් කාලේ වුණත් සමහර විට මේ අම්මලා තාත්තලාට පන්සලකට උනත් යන්න අවස්ථාව නොලැබෙන්න පුළුවන්. ඒතකොට දැන් ස්වාමින් වහන්සේලා උපදෙස් දෙනවා ඇති දැන් අඩුවෙන් සහභාගී වෙන්න කියලා මේ ප්‍රශ්නේ නිසා. හැබැයි ඒ වගේ අවස්ථාවක් වුණත් හිත තුළ වේදනාවක් දුකක් ඇති කරගන්න එපා. මොකද අපි දන්නවා සමහර විට මේ බුද්ධ ප්‍රතිමාවක්වත් නැති කාලයක වැලිය වලින් මේ චෛත්‍ය නිර්මාණය කළා වන්දනාමාන කළා සුගතිගාමී වෙලා තිබුණා. එතකොට දැන් කටින පින්කම කියලා කියන්නේ ඒ කටින ජීවිත අත ගහලා වන්දනා කරන එක මොනේවෙන්නේ. එතකොට ඒ තෙමස තුල ඔබ යම්කිසි කාලයක් විවිධ පින්කම් වලට සම්බන්ධ වෙන්න ඇති. එතකොට ඔබ හිතනද මම මේ විදිහට මේවට සම්බන්ධ වුණා කියලා හිතලා ඔබ කටින චීවරණේ මනසින් මෙනෙහි කරගන්න පුළුවන් නේ. එතකොට ගෙදර ඉඳලා වුණත් ඒ පින්කම සිද්ධ කරන දවසේ වුණත් ඒක මෙනෙහි කරන්න. ඒ පින්කම් මෙනෙහි කරලා ඔබ මනසින් සිතලා ඒ හිත තුළ ඒ පින්කම් වලට සම්බන්ධ වෙන්න. අචල සද්ධාව ඒ සද්ධාවත් එක්ක එහෙම හිතනකොට පුදුමාකාර විදිහට ඔබ ඒ පන්සලට ගිහින් කරන ඒ කරලා වත් පිළිවෙත් කරා හා සමානවම ආනිසංස ළඟා කරගන්නට පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා කිසිම දෙයක් පිළිබඳව දුක් වෙන්න වේදනාවටපත් වෙන්න එපා. මොකද මේ කොවිඩ් කියන ප්‍රශ්නේ සදාර මහත්මිය සාමාන්‍ය කියන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය කියන්නේ ලබන අවුරුද්දේ මැද විතර වෙනකොට තමයි මේකට එන්නතක් හම් වෙනවා කියලා කියන්නේ. සාමාන්‍ය දල වශයෙන් තියෙන වාර්තාවට අනුව අපි කියන්නේ. එතකොට ඒගොල්ලෝ කියන්නේ ලංකාවට
110කට වගේ තමයි මුලින්ම එන්නත් ලබා දෙනවා කියලා කියනවා. ඒතකොට බලන්න දැන් කොච්චර කාලයක් අපිට ඉන්න වෙනවද? දැන් සාමාන්‍ය අද වෙනකොට ලෝකේ ලක්ෂ 12ක් විතර මරණයටපත් වෙලා තියෙනවා. ඒතකොට මරණයටපත් වෙලා තියෙන වැඩිම අය විවිධ ඔය ලෙඩ රෝග තියෙන අය නේද? දුම්බීම, මත්ද්‍රව්‍ය වලට බැහැවීම වගේ දේවල් සහ බෝනවන රෝග නිසා. ඒ නිසා ඒ බෝනවන රෝග වලින් අයින් වෙන්න අපි උත්සාහ කරන්න ඕනි. අපේ දේශීය දේවල් වලට දැන්ම පුරුදු වෙන්නට ඕනේ. ඒක මේ රජයෙන් කියන එකක්වත් කවුරුත් කියන එකක්වත් නෙමෙයි. අපි නිතරම මේවට පුරුදු වෙන්න. එතකොට අපිට මේ ප්‍රතිශක්තිකරණ ළඟා කරගන්න පුළුවන් වෙන. මොකද ලංකාවේ අඩුම ස්වභාවයන් තියෙන. ලංකාවේ 108 වෙනි තැන තමයි තිබෙන්නේ. ඒ කියන්නේ අපි හොඳ ප්‍රවණතාවයක් මේක ඇති කරගන්නට ඕන. දැන් ඔබතුමියා සිහිපත් කළ ආකාරයට මේ හැම දෙයකටම අපි බයටපත් වෙලා නෙමෙයි අපි විනයගරුක වෙන්න ඕන. දැන් මොකද ලෝකේ මේක වෙනස් කරගත්ත හැම කෙනාම විනයගරුක වෙලා දැන් ඔකට ඇත්තටම විනයගරුක වෙන්නේ නැති ප්‍රශ්නයක් තියෙනවා සිතාර මහත්තයා. සාමාන්‍ය කියන්නේ ලෝකේ ගොඩ 85%ක්ම හිතන්න නැතුව වැඩ කරන්නේ. හිතන්න නැතුව වැඩ කරන්නේ. 10%ක් විතර හිතන්න ඕනි කියලා හිතනවලු. හැබැයි 5%ක් විතර තමයි මේ හිතලා වැඩ කරනවා කියලා කියන්නේ. ඔය හිතලා වැඩ කරන්නේ නැති ප්‍රශ්නේ තමයි මේ විනය නැතිකමට හේතුවක් වන්නේ. හොඳයි. ඔබ කොහොමද ඔබේ ප්‍රභාස්වර හිත අවබෝධ කරගෙන එදිනදා ජීවිතේ පවත්වාගෙන යන්නේ? මේ දවස්වල ඔබ ඇතුළු ලෝකයේ බොහෝ පිරිසක් මේ කායික විවේකයෙන් ඉන්නේ. නමුත් ඔබේ හිතට ඔබේ මනසට විවේකයක් තියනවාද? ඔබට යම් කිසි ප්‍රමාණයක පීඩාවක් දැනෙන්න පුළුවන්. මගේ හිත හොඳ නෑ. මට හිත තුල ලොකු බියක් තියෙනවා. හරි හිත වික්ෂිප්තයි කියන කාරණේ ඔබට දැනෙන්න පුළුවන්. කතා කරන්න අපි සූදානම් අද සූර්ය මණ්ඩලයේදී සම්බුදු දේශනාව ඇසුරේ ඔබට පවතින මේ ප්‍රශ්න ගැටළු අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ පහදා දෙන්න 0112 50 53 16 අපේ මැදිරියේ දුරකථන අංකය. කෙනෙකුගේ අභිවෘද්ධියත් කෙනෙකුගේ ජීවිතයේ පරිහානියත් කියන කාරණාව හිත මෙහෙයවීමෙන් නම් සිදුවන්නේ. මේ කාලයට ගැලපෙන ලෙස හිත තුලින් අපි විනයානුකූල බවත් අපේ පරිස්සමත් හදාගන්න. අපි මේ தත්ත්වය ගෝලීය වසංගත தත්ත්වයේ ලෝකයට එන්නට ප්‍රථම අපේ ස්වාමින් වහන්සේ දැඩි තරඟකාරීත්වයකින් කිසිදු විවේකයක් නැතුව මනසට පමණක් නොව කයටත් විවේකයක් නැතුව අපි ලොකු තරඟයක හිටියා. හැමෝම ලෝකවාසී සියලු දෙනා. හැබැයි දැන් හැමෝම එක තැනක නතර වෙලා ඉන්නවා. දැන් අපිට හොඳම අවස්ථාවක්ද හිත පිළිබඳව අවබෝධය සහ විනයානුකූල බව පුරුදු පුහුණු කරන්න. තවමත් අපි ප්‍රමාද නැද්ද? ඔව්. ඇත්තටම දැන් ජීවිතය කියලා කියන්නේ මේ ජීවිතේ ලැබිලා තියෙන්නේ වෙන දෙයකට නෙවෙයි. අපි සතුටින් ඉන්නනේ ඇත්තටම අපි හැමදේම කරන්නේ. ඒ සතුට තියෙන්නේ කොහෙද? අපි බුදුදහමේ උගන්වන දේ තමයි ඔබට සතුට ලබා ගන්නට ඕන නම් කිසිම අවස්ථාවක මේ සංසන්දනය කරන්න එපා කියනවා. ගොඩක් දුරට තියෙන ප්‍රශ්නේ තමයි මේ ලෝකයේ දැන් අර සංකීර්ණ වෙලා තියෙනවා. තාක්ෂණික වශයෙන් දියුණු වෙලා තියෙනවා. එතකොට අපිට මේ තාක්ෂණික ලෝකයේ ජය ගන්නට විනයගරුක මනසක් හදාගන්න බැරි වෙලා තියෙනවා. ඒ විනයගරුක මනස හදාගන්නට බෑ හිතන්න නැතුව. දැන් අපි ගත්තාම දරුවෝ වුණත් අපේ රටේ මොනතරම් නේද මේ ජංගම දුරකථන වලට බැහැලා ඉන්නවද? එතකොට ඒගොල්ලෝ මොනතරම් කාලයක් ඒ වයින් කනවද? එතකොට ඒගොල්ලොන්ට අරමුණක් නැතුව මොන විදිහට වැඩ කරනවද? එතකොට මේ වගේ අපි නොහිතන සමාජ ව්‍යසනයක් තියෙනවා. එතකොට අපි තේරුම් ගන්නට ඕනි පැරණි සමාජය ගත්තාම මොකද අපේ මුතුන් මිත්තෝනේ පැරණි කාලෙත් හිටියේ. ඒතකොට මේ මුතුන් මිත්තන්ගේ ස්වභාවයයි දැන් අපේ ස්වභාවය අපි ටිකක් සංසන්දනය කරා. ඒ කාලෙත් විවිධ වසංගත ස්වභාවයන් විවිධ ප්‍රශ්න ඇවිල්ලා තිබෙනවා. හැබැයි ඒවට මුහුණ දීලා තියෙනවා. සහ ඒ කාලේ හිටපු හැම කෙනාම වගේම හොඳ ආයුෂ සම්පත්තියක් වින්දනය කරලා තියෙනවා. ඒතකොට මේ බෝනෝන රෝග කියන දේවල් විවිධ අසනීප කායික මානසික සියලුම ප්‍රශ්න ඒවා හරියට निराකරණය කරගන්නට පුළුවන්කම ලැබිලා තියෙනවා. ඉතින් ඒ නිසා මොකද 80%ක් විතරම අද වුණත් කියන්නේ ලෙඩ රෝග හැදෙනවා කියලා කියන්නේ මනස මුල් වෙලා. ඒ කියන්නේ මානසික ශක්තිය අපි ඇති කරගන්න අනිවාර්යයෙන් උත්සාහ කරගන්න ඕනේ. මානසික ශක්තියත් එක්ක අපේ මනස මේ නිර්මාණශීලී වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ මනස සමාධිගත වෙන්න තමයි අපේ මනස විවිධ යහපත් සිතුවිලි අරමුණු අපිට එන්නේ. ඒකට ක්‍රියේටිවිටි පවර් කියලා කියන්නේ ඒකයි. නිර්මාණශීලී ශක්තියක් ඇති වෙනවා. ඒ නිර්මාණශීලී ශක්තිය ඇති වෙන්නේ නිකම්ම නෙවෙයි. දැන් බලන්න විශේෂයෙන්ම නෙල්සන් මැන්ඩෙලා එතුමා අප්‍රිකාව දකුණු අප්‍රිකාවේ නිදහස වෙනුවෙන් සටන ආරම්භ කරන්න කියලා හිතුවේ අවුරුදු 17 ඉඳලා. ඒතකොට මේ 17 ඉඳලා එතුමාට හොඳ අරමුණක් තිබ්බා. ඒ අරමුණ සාමාන්‍ය අරමුණක් විදිහට නෙවෙයි තිබුණේ. හැම කෙනාම හිතනවා වගේ නෙවෙයි අරමුණ වෙනුවෙන් අර බර්නින් ඩිසයර් කියලා කියන්නේ දැවෙන අභිලාෂයක් ඇති කරගත්තා. අපේ ජීවිතේටත් අර ගෞතම බුදුන් වහන්සේට අර මනෝ ප්‍රනිධානය තිබුණා වගේම ශ්‍රාවකයන්න් වහන්සේලාට
ඔය තේරිගාතාවල සඳහන් වෙනවා මොනතරම් කැපවීමක් කරාද උන්වහන්සේලා ආධ්‍යාත්මික ශක්තිය ඇති කරගන්නට වගේම අපේ සැනසීම ඇති කරගන්නට අපේ ලෞකික ජීවිතයේ දියුණුව ඇති කරගන්නට අපි අරමුණු ජයග්‍රහණය කරගන්නට හැබැයි අපි අඛණ්ඩ ඒ සඳහා දැඩි කැමැත්තක් තියෙනට අපි කරන හැම දෙයක්ම සාර්ථක වෙන්නේ අපේ දැඩි ආසාවත් එක්ක අපි කරන දේවල් වලට. එතකොට එහෙම ආසාවත් එක්ක කරන දේවල් එක්ක අපිට විශේෂයෙන්ම හිත සැහැල්ලු වෙන්න තමයි අපිට හොඳ ජයග්‍රහණ ලැබෙන්නේ. අපි හිතනවානේ අර අද ලෝකේ පිළිගන්නේ නැන්නේ හાર્ඩ් වර්කින් කියන සංකල්පේ. බුදුදහමේ කියන විදිහටම මේ විශේෂයෙන්ම කියන්නේ mind is a material. මනස කියන එක තමයි අද ලෝකේ කතා කරන්නේ. භෞතික ශරීරයට වඩා මනස. මොකද බලන්න ලෝකයේ දියුණුවෙත් ඒ චරිත ගත්තාම ලෞකික වශයෙන් ගත්තාම අධ්‍යාත්මික වශයෙන් ගත්තාම මේගොල්ලෝ පුදුමාකාර විදිහට සාමකාමී චරිතනේ. ඒ කියන්නේ ලෞකික වශයෙන් ගත්ත චරිත වුණත් ඒගොල්ලෝ සාමාන්‍ය හැම වෙලෙම නිදහස්ව හිතන අය. ඒ නිදහස්ව හිතනවා කියලා කියන්නේ අර චිත්ත විවේකය. චිත්ත විවේකයත් එක්ක තමයි නිර්මාණශීලී භාවය ඇති වෙන්නේ. ඒ නිසා අනවශ්‍ය විදියට අර රැට් රේස් කියලා කියන්නේ ඒ පස්සේ යන්න එපා. මොකද අද අපි ඔක්කොටම වෙලා තියෙන අර දීඝනිකායේ සඳහන් කරන 27 වෙනි සූත්‍රයේ දේශනාව තුළ මේ ලෝකේ ආරම්භයේදී මිනිසාගේ චර්යාවන් වලට වඩා අනවශ්‍ය විදිහට විවිධ කය මනස මුල් කරගෙන චර්යාවන් වල වැරදි ස්වභාවයන් නිසා තමයි අර සමූහ කර්ම අපි ඔක්කොම කරලා තියෙන සමූහ කියලා කියන්නේ බහුතරයක් කරන නරක ස්වභාවයන් නිසා තමයි මේ වගේ දේවල් ඇති වෙන්නේ කියන එක ඇත්තටම බුදුදහම තුළ විශේෂයෙන්ම සාකච්ඡා කරලා තියෙනවා. ඒ නිසා අපි හිත සමාධිගත කරගන්න හිත සැහැල්ලු වෙනකොට තමයි විශේෂයෙන්ම හිත සමාධිගත වෙනකොට විශේෂයෙන්ම අපිට හොඳ ඥානයක් ඇති වෙනවා. හොඳ යෝනිසෝ මනසිකාරයක්, හොඳ සිහියක් කල්පනාවක් ඒකත් එක්ක අපිට පුළුවන් වෙන හොඳ විනයගරුක ස්වභාවයක් ඇති කරගන්න. ඒ විනය නැත්තම් විනෝනාම ශාසනස් ආයු කියලා සඳහන් වෙන සිතා මහත්මිය ශාසනයකට උනත් ඕනම තැනකට මේ ගෙදරකුණ උනත් හික්මීම තියෙන්න ඕන. හික්මීම කියලා කියන්නේ අපිට රාමුවක් තියෙනවා. අපිට දැන් සාමාන්‍ය ලෝකේ විනයගරුක කරන්න බැරි පිරිසක් ඉන්නවා කියනවනේ 104ක් විතර. ওই 104 තමයි නිසා තමයි නීතිය ඇවිල්ලා තියෙන්නේ. එතකොට නීතියෙන් හරි මුලින්ම මේ විනය විතරක් බෑ මේක කරන්න නීතියක් තියෙන්නට ඕනේ. එතකොට මේ දෙකම සංකලනයවත් එක්ක තමයි මේ ලෝකය පවතින්නේ. නමුත් අපේ සැනසීම අපේ අධ්‍යාත්මික සුවය අපි ඇති කරගන්නකොට අපේ සැනසීම ඇති වෙනවා. හිත තුල කිසිම වෙලාවක අතීතේ වුණ දේවල් ගැන හිතන්න හොඳ නැහැ. ඒක අඩු මේ සංඛ්‍යාත පිට වෙන්නේ. ඒකට අඩු සංඛ්‍යාත පිට වෙනවා කියලා කියන්නේ එයා ප්‍රියමනාප කෙනෙක් වෙන්න. එයා හැම වෙලේම රෝගාතුර කෙනෙක් වෙනවා. එපා ඒගොල්ලෝ හැම වෙලේම හිතන්නේ ඉඳලා වැඩක් නැහැ මටමයි වෙන්නේ මේක කරුමේ. එහෙ වගේ දේවල් හිතනකොට වෙන්නේ එයාට ඒව තමයි ලැබෙන්නේ. ඒ නිසා ඒ වගේ අසුභවාදී සිතුවිලි හිතන්නේ නැතුව ඔබ ලැබිලා තියෙන දේ ඔබට කර්මයෙන් හරි ඔබගේ උත්සාහයෙන් හරි මොකක් හරි ලැබිලා තියෙන දේ පිළිබඳව සතුටු වෙන්න. සතුට ඔබ මනස තුල සන්තුට්ටි පරමන්දනං කියන විදිහට සතුට තමයි උතුම්ම දන. ඒක ඇති කරගන්න අපිට පුළුවන්. ඒක වෙන කෙනෙකුට දෙන්න බෑනේ. ඒ කියන්නේ අපිට ප්‍රශ්නයක් වුණාම ඒ ප්‍රශ්නේ අපිම තමයි විසඳ ගන්න ඕනේ. අපිට අවසර දෙන්න අපේ ස්වාමීන් වහන්සේ ප්‍රථම දුරකථන ඇමතුම සම්බන්ධ කරගන්න. සඳ ලංකාවේ සිට සරත් මහතා සම්බන්ධ වෙනවා. අයිබෝවන් යහපත් දවසක් ඔබට ඔබේ ප්‍රශ්නේ ඉදිරිපත් කරන්න අපිට. හෙලෝ. අයිබෝවන්. අයිබෝවන්. ඔබේ ප්‍රශ්නේ ඉදිරිපත් කරන්න. තෙරුවන් සරණයි මහත්තයා. තෙරුවන් සරණයි හම්දුනේ මේ මට මේ හරිම දුකයි මේ මට නිතරම කේම් තියෙනවා මට හරියට කේම් තියෙනවා නිතරම මේ දේවල් ගැන හිතද්දී හරි දුකයි නිතර ඇඬෙනවා මට තනියම එතකොට මාගේ භාර්යාව හරි මම එමේ ගමනක් දිමනක් ගියාම මාගෙන සැක හිතයි කියලා මගේ හිතේ නිතරම මේ අමුතු ස්වභාවයක් තියෙනවා. ඔව්. ඒක මොකක්ද කියලා මේ මට දැනගන්න වාසය. හොඳයි. ස්තුතියි සරත් මහත්මයා. ඔව් දැන් අපි එතුමා බොහෝ දෙනෙකුට තියෙන ප්‍රශ්නයක් තමයි සර මහත්තයා යොමු කරේ. ඔබතුමා කිසිම වෙලාවක හිතන්න එපා මට කේන්ති යනවා. මගේ හිතට මේ කේන්ති එනවා මට සැක වගේ ස්වභාවයන් ඇති වෙනවා වගේ දේවල් මුලින්ම ඒ වගේ හිතන ස්වභාවය අඩු කරගන්නට ඕන. එහෙම හිතනකොට වෙන දේ තමයි අපි නොදැනුවත්වම අපිට ඒ ස්වභාවයන් වලට මනස යොමු වෙනවා. ඒ නිසා මුලින්ම කරන්නට ඕනේ දේ තමයි ඔබ හිතන්න මට එහෙම කේන්ති යන කෙනෙක් නෙවෙයි මට හොඳ විදිහට මගේ ජීවිතය පවත්වා ගන්න පුළුවන් මට මේ සැකය කියන වගේ දේවල් ඇති වෙන්නේත් නැහැ. මේ වගේ අර අසුභවාදී සිතුවිලි නිතරම ඔබ කොහොම හරි දැන් බුදුන් වහන්සේ දේශනා කරන්නේ මේ සිත දැඩි කරගෙන
මේ සිත කියන එක දැඩි කරගෙන අපි ඒ පිළිබඳව හිතන්න ඕනේ. ඒ කියන්නේ අපිට එන අරමුණු අපි ළඟ තියෙන්න ඕනේ ආතාපි දැඩි ශක්තියක් තියෙන්නට ඕනේ. ඒ ශක්තිමත් භාවයත් එක්ක තමයි වෙනස් කරගන්න පුළුවන්. ඒ නිසා දැන් අපි ගොඩක් අය අර උඩින් දැන් අපි උපදෙස් දෙනකොට උනත් හිතනවා හරි හාමුදුරනේ මං එහෙම හිතන්නම් කියලා. හැබැයි එයා ඇතුලෙන් ඒක දිගට කරන්නේ. ඒක දිගට කරන්න ඕනේ. අඛණ්ඩව කරන්නට ඕනේ. මොකද ඒක දැන් අපි ඕනම දැන් අර බෝධි පූජාවක් වුණා සිතාරා මහත්මිය දවස් 7ක් දවස් 21ක් විශේෂයෙන්ම කරන්න කියලා කියන්නේ ඒ පූජාව දවස් 21ක් විතර තිබ්බහම දිගට කරන්න හිතනවා. ඒ වගේ අපි හොඳ දෙයක් එක දිගට දවස් 21ක් විතර හිතනවා නම් යහපත්ව හිතනවා නම් අපිට අනිවාර්යයෙන්ම අපේ ළඟ තියෙන වැරදි චර්යාවන් වැරදි අඩුපාඩුකම් කඩා ගන්න පුළුවන්. මොකද අපි සැක කරා කියලා අපි කේන්දි ගත්තා කියලා ඔබටවත් මටවත් ඔබතුමියටවත් වෙන කිසි කෙනෙකුට සුගතියක් ඇති වෙන්නේ නැහැ. ශාන්තියක් ඇති වෙන්නේ. ඒක අපිම ඇති කර ගන්නට ඕනේ. මොකද බුදුවරු රහතන් වහන්සේලා අධ්‍යාත්මික වශයෙන් ඉහළට ගියපු චරිත ගත්තාම ලෝකේ දියුණු වෙච්ච චරිත ගත්තාම හිත සැහැල්ලු කරගෙන ඔය දැන් ඔය කේන්ති යනවා කියන්නේ අපේ පිට වෙන ශක්තිය ඊටාත්ම දුර්වල ශක්තිය. එතකොට ඒ අයට හැම වෙලෙම මුණ ගැහෙන්නේ කේන්ති යන අය. එතකොට ඒ අයට හැම වෙලෙම දකින්න සිද්ධි තමයි කේන්ති යන දේවල්. බත් එකක් කන්න ගියාමත් බත් එකේ වැලියටයක් හරි හැපෙනවා. හොදි මොන හරි ව්‍යංජනයක් කරනකොට ඒක ලුණු නැහැ එක්ක මිරිස් නැහැ වගේ ප්‍රශ්න. මොකද මේ හිතේ තියෙන දෙයක් නේ යාට මේ වෙන්නේ. ඒක ඇත්ත නොවෙන්න පුළුවන්. හැබැයි ඒවා තමයි යාට ආකර්ෂණය වෙන්නේ. ඒ නිසා ඔබ හිතන්න කේන්ති නැතුව සමාධිගත වුණ චරිත ඔබ අධ්‍යයනය කරන්න. දැන් බුදුරජාණන් වහන්සේගේ චරිතය ඔබ අධ්‍යයනය කරන්න. ඒ වගේම වටිනා ආදර්ශමත් චරිත තියෙනවා. ඒ චරිත ඔබ ගවේෂණය කරන්න. එහෙම ගවේෂණය කරලා ඔබ අනිවාර්යයෙන්ම ඔබට අදිෂ්ඨානයක් ඇති නිතරම ඔබගේ හිතට ඒක දාගන්න. හිතට ඒක පුරුදු කරාම ඔබට අනිවාර්යෙන් වෙනස් වෙන්න පුළුවන්. මොකද වෙනස් වුණ චරිත තමන්ම තමයි වෙනස ඇති කරගත්තේ. අත්තාහි අත්තනෝනාතෝ කෝහිනාතෝ පරෝසිය. තමාට තමාගේ පිහිට විතරයි වෙන අයට ලොකුවට අපිට ජීවිතේ වෙනස් කරන්න පිහිටක් වෙන්න බෑ කියන එක තමයි බුදුන් වහන්සේ දේශනා කරලා තිබෙන්නේ. උට්ටාන වීරිය, ඒකායන අදිෂ්ඨානය, උත්සාහන්ත බව සහ නොපුටු බස්නා වීරිය කියන එක අපි තුල කොයිතරම්නම් දුරටද තියෙන හිතලා බලන්න. ඔබ මේ කාලය තුලදී රජයෙන් සෞඛ්‍යාංශ වලින් ඔබේ පරිස්සම වෙනුවෙන් කරන්න කියන දේවල් කරන්න ඔබේ හිත කොයිතරම්නම් නැඹුරු වෙනවද? ඔබට ඒ පිළිබඳව කොයිතරම්නම් යහපත් සතිමත් සිතක්ද තියෙන්නේ කියන කාරණේ. අපිට කරන්න එපා කියන අපේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් දෑත් පිරිසිදු කරන්න, මුඛ ආවරණයක් පළඳින්න, පුද්ගල දුරස්ථභාවය පවත්වා ගන්න කියන කාරණේ එසැනින් අමතක වෙන අවස්ථා වැඩි එදිනදා ජීවිතයේදී අපේ ස්වාමින් වහන්සේ. නමුත් අපි පූර්ව සාකච්ඡාවේදී ඔබ වහන්සේ සඳහන් කරේ බෝධිසත්වයාණන් වහන්සේ ගිහි නික්ම යාමේදී ඒ ජීවිතේ විඳි මොහොත අත්දැකීම කොයිතරම්නම් වටිනවද ඒ කැපකිරීම කියන එක. අපිට ඒ උදාහරණයත් එක්කම අපේ හිත තවත් පුහුණු කරන්නේ කොහොමද යන්න පිළිබඳව කතා කරමු. අපිට අවසර දෙන්න අපේ ස්වාමින් වහන්සේ දුරකථන ඇමතුමක් තියෙනවා. අයිබෝවන් යහපත් දවසක් ඔබට. අයිබෝවන් තෙරුවන් සරණයි නාමදෙවිනි. තෙරුවන් සරණයි. මම කතා කරන්නේ. ඔව්. මට අපේ ආම්දරුවනි මේ සයිටින් කාස්නේ මගේ මහත්තයා හොඳ කෙනෙක් නේ වුණාට ඒ වුණාට නේ එයා ගෙදර ආയിട്ട് බොහෝම ලැබි යාගේ ගෙදර ආയിട്ട് එයා නිතරම ගෙදර යනවා දෙමව්පියන් සාගතන සහෝදරයන් හොයලා බලන නම් මම ඒකට අකමැති නෑ. ඒ වුණාට එයා හිතනවා මම ඒකට අකමැති කියලා. එයා ඒ ගෙදර ගිහිල්ලා ඒව හොයලා බලලා ආපහු මම ගෙදරට ආවහම එයා ඒක හැදෙන්න තමයි මම දිහා බලන්නේ. මම මේකට අකමැති මම බලනවා කියලා එයා මාව සැක කරනවා. ඒකත් මට අපි හම්බුනේ දුක හිතෙනවා. මට එතකොට අර දෙන තරහක් ඇති වෙනවා නිකම්ම. අන්න ඒක තමයි මට තියෙන ප්‍රශ්නේ මගේ හිත හදා ගන්න ඕන. හොඳයි. ස්තුතියි ඔබට. ඔව් දැන් එතුමිය මෙහෙමයි ඕක හිතන්නට ඕනේ. දැන් අපි ඇත්තටම මේ අපි කතා කරන දේවල් වලට වඩා අපි අභ්‍යන්තරයේ තියෙන මානසික ස්වභාවය තමයි මිනිසුන්ට දැනෙනවා කියලා කියන්නේ. දැන් එතුමිය ඔබතුමිය එහෙම ඇත්තටම සමහර විට ඔබගේ කතාවෙන් ඔබගේ චර්යාවෙන් එහෙම නොහිතෙන්න පුළුවන්. නමුත් සමහර විට ඔබතුමියට යම් ආකාරයට සිතුවිලි ඇති වෙනවද නැහැ සමහර වෙලාවට මේ ඇත්තට මෙහෙම කරනවා මම සම්බන්ධ කරගන්නේ මේ වගේ දේවල් ඔබට හිතෙනවා නම් ඒක අර වචනයෙන් ක්‍රියාවෙන් ඔබ හැසිරුණාට වඩා අනිත් අයට ඒක දැනෙනවා කියනවා. මං කියන්නේ ඔබට විතරක් තියෙන ප්‍රශ්නයක් නෙමෙයි. දැන් සමහර අයට අපි ප්‍රියමනාපයිනේ සමහර අයට අපි ප්‍රියමනාප නැහැ. එතකොට ඒගොල්ලෝ සමහර අය අපිට හොඳට කතා කරනවා. නමුත් අපි ප්‍රියමනාප නැහැ. ඒ ප්‍රියමනාප නැත්තේ මොකද එයාගේ අභ්‍යන්තරේ අර අඩු සංඛ්‍යාත ස්වභාවයන් තමයි නිතරම වැඩ කරන්නේ. දැන් ওই ගෙදරකට උනා සමහර කවුරු හරි ගෙදරට ආවම ඒගොල්ලෝ අපිට ඉඳ ගන්න කියලා එහෙම කියනවනේ.
පොඩ්ඩක් ඉන්න ගොඩක් කාලෙන් ආවේ සන්තෝසයි කියලා සාමාන්‍ය තේ හදනකොට නිකන් නේ බැන බැන තමයි තේ හදනවා ඇත්තේ නේද? අපි ලංකාවේ නේ පිට රටවල සාමාන්‍ය නේද අනේ මහා කරදරයක් මේ කරුමයක් පාත්තුනා මේ වෙලාවට එන්න ඕන කිසි මැනස් කාක් දන්නේ නැහැ ෆෝන් කෝල් එකක්වත් දීලා ආවේ නැහැ කියලා වගේ අපිට හිත තේ හදනවා නම් ඒ ආපු ආගන්තුකයාට ඒක දැනෙන්න පුළුවන්. ඒක තමයි ස්වභාවය. දැන් ඔය සමිති ඒක අනිවාර්යයෙන්ම දැනන මේ හිත ඒ කියන්නේ අර මේ අපේ ශක්තියක් පිට වෙනවා කියලා කියන්නේ ඒකයි. දැන් සාමාන්‍ය ඔය සමහර සමිති සමාගම් තියෙන සිතාර මහත්මයා ඒක තියෙන්නේ සමගි මරණාධාර සමිති කිව්වට ඒක අවසාන වෙන්නේ යනකොට ආගෙන ඇම්බියුලන්ස් වලින් තමයි යන්නේ නේද? එකමුතු මාවත් කියලා තිබ්බට සමහරවිට එකමුතු ඇත්තටම ටිකක්වත් නැහැ. එහෙම ස්වභාවයන් තියෙනවා. දැන් ඔබතුමිය බලන්න දැන් ඔබතුමිය ඇතුළු මේ වැඩසටහන ඔබ බලන්න දැන් සමහරට පිටරට වලින් ඇවිල්ලා ඉන්න ස්වාමින් වහන්සේලා ඔය ජාල සිංහරාජ වගේ තැන්වල බණ භාවනා කරනවා. විදේශ ස්වාමින් වහන්සේලා. එතකොට ඒගොල්ලෝ ළඟට විවිධ සත්වයන් එහෙම එනවනේ දිවියෝ අලස්සෝ මේ වගේ සත්තු ආවට කවදාකවත් කරදර කරන්නේ නැහැ කියලා. ඇයි ඒකට හේතුව? ඒගොල්ලොන්ගේ පිට වෙන ශක්තිය මනස ඇතුලෙන් ඒගොල්ලෝ කතාව නෙවෙයිනේ. ඒගොල්ලොන්ගේ ඇතුලෙන් එන ශක්තිමත්භාවය ප්‍රබල වෙනවා. ඒ නිසා අපි ගොඩක් අය අර ඇතුළ තමයි හදා ගන්නට ඕන. ඇතුළේ හැම වෙලෙම ಗುಣධර්ම දියුණු කරගන්න. එහෙම නැතුව අපි හිතනවා නම් මම මෙයාට වෛර කරන්නේ නැහැ, මම තරහ නැහැ, මම ඉරිසියා නැහැ කියලා අපි කියනවා. හැබැයි කිව්වට වැඩක් නැහැ. ඇතුළ නිතරම අර වගේ අපරිසුදු සිතුවිලි තියෙනවා නම් අනිත්‍යයට ඒ ශක්තියක් හැටියට තමයි දැනෙන්නේ. ඒක තමයි තේරුම් ගන්නට. අපි දැන් ඔය ගොඩක් තියෙන ගෙවල් වල හැමත් ගැටලු ඒකයි. නැති වෙලාවට සමහරට ආයතන වලත් වෙන තැන් වලත් ඉන්නකොට හොඳට කතා කරනවා. නැති වෙනකොට අනිවාර්යයෙන්ම අර පිට වෙන ශක්තිය හොඳ නැහැ. අපේ ස්වාමීන් වහන්සේ දැන් ඔය මේ ජනවහරේදී අපි අර මට දැනුණා. ඉව වගේ කියන කාරණේද ඔය ඔබ වහන්සේ පහදන්නේ. ඔය එක තමයි දැන් ඇත්තටම ඉව කියන එකම තමයි. දැන් මොකද අපි මිනිසුන්ට පැරණි කාලේ ඉවක් තිබිලා තියෙනවා කියලා කියන්නේ ඔය කෙම්කම ඉව දැනෙනවා වගේ දේවල් කියලා තියෙනවා කියන්නේ අන්න ඔය වගේ දේවල්. ඒ කියන්නේ අපේ පැරණි කාලේ සිතාරා මහත්මිය මේ ස්වභාවික පරිසරයට අපි සම්බන්ධ වෙලා හිටියන්නේ. ඒ ස්වභාවික පරිසරයත් එක්ක සම්බන්ධ වුණාට පස්සේ මිනිස්සු ඉහළ මානසික ශක්තියක් තිබුණේ. මේ මානසික ශක්තියත් එක්ක එයාට විවිධ ශක්ති මතු වෙන ස්වභාවයක් තිබුණා. දැන් ඒ කාලේ අද වගේ මේ කාලගුණය පිළිබඳව අපිට පැහැදිලිකින් කරන්නේ නැහැ නේ. අපි දන්නවා මේ අහසේ උකුස්සෝ වගේ වැහිලීනියෝ වගේ පියාඹනවා. අපි දන්නවා වහිනවා කියලා. දැන් ඔය කපුටෝ වගේ එනවා නම් ඒ වගේ මම කියන්නේ ඒවා විද්‍යාත්මක පැත්තක් නැති වෙදි නමුත් සම්ප්‍රදායේ මේ වගේ දේවල් තියෙනවා. ඒ කියන්නේ යම්කිසි ශක්තිමත් දේවල් ඒවල තියෙනවා ගන්න දෙයක්. ඒවා කොහොමද ඇති උනේ? ඒක මේ මිනිසුන්ගේ නොදොනවත්කම නිසා නෙවෙයි මිනිසුන්ගේ උසස් මනසත් එක්ක තමයි ඒවා දැනුනේ. දැන් සමහර අයට කියන්න පුළුවන් වහින කාලේ කියන්න පුළුවන්. පායන්නේ කොහොමද කියලා කියන්න පුළුවන්. එතකොට සමහරවිට මොන හරි අසනීපයක් වෙලා ඉන්නෝ නම් කියන ඔයාට මේ ලෙඩේ තියෙන්නේ. මෙන්න මේකට මේ දේ කරන්න. මේ වගේ විවිධ ශක්තියින් තියෙන ඉන්නේ අන්න අර වගේ උසස් සංඛ්‍යාත දිනු කරගත්ත නිසා. ඉතින් ඒ නිසා අපි හැම වෙලෙම අර කායන සංවරෝ සාදු වාචාය සංවරෝ මනසා සංවරෝ සාදු සබ්බත් සංවරෝ හැම වෙලෙම කය වචනය සංවර වෙනවා වගේම ඇතුලෙන් අභ්‍යන්තරේ සංවර කරගන්න. විශේෂයෙන්ම අපි හැම වෙලෙම අර දැන් අපිට ප්‍රශ්න එනකොට අපි දොස් කියනවා නම් අපි වෛර කරනවා නම් අපි එකට කරන්ට යනවා නම් එතකොට මේ ප්‍රශ්නේ කවදාකවත් විසඳෙන්නේ නැහැ. ඔබ එක පැත්තක් නිහඬ වෙනවා නම් එක පැත්තක හොඳ ශක්තිමත් ස්වභාවයන් තමයි පිට වෙන්නේ. එතකොට මේ ශක්තිමත් ස්වභාවය පිට වෙනකොට අර පැත්තෙන් එන නරක අහිතරක සිතුවිලි ආවත් මේ පැත්ත දියුණු නිසා ඒ ස්වභාවයන් එන්නට අඩු වෙනවා. එහෙම නැත්නම් දෙන්නෙක් හරි බහුතරයක් හරි අර උඩින් හොඳට කතා කරන හිටියට යටින් අර දේවල් මතුවෙනකොට අනිවාර්යෙන් ප්‍රශ්න ගැටලු වෙනවා. ඉතින් ඒ නිසා මෙත්සිත කියන එක හදවතේ තියෙන මුදු ස්වභාවය අපි ඇති කරගන්න බලන්න. එතකොට අපිට කිසිම වෙලාවක ප්‍රශ්න ගැටලු අනිත් අය අපිට අපවාද කරන මේ වගේ දේවල් මගහරවා ගන්න පුළුවන් විතරක් නෙවෙයි. ඒවා දේවල් අඩු වෙනවා. හැබැයි අපි ඇත්තටම හොඳට ඉඳලා අපිට අර වගේ ප්‍රශ්න ආවත් අපිට අනිවාර්යයෙන්ම කවදාකවත් මේ දුකක් වේදනාවක් කියන ඒ ස්වභාවයන් ඇති වෙන්නේ අපි දන්නවා ඇත්තටම අපි හදවතින්ම අපි මොන වගේ ස්වභාවයක ඉන්නද කියලා අපිට තේරුම් ගන්න පුළුවන්කම තිබෙනවා. හොඳයි. හැමදාම හිත ඉන්නවාද ඔබ හිතන යහපත් සිතුවිලි ක්‍රියාවට නංවනවාද? ඒ පිළිබඳව ඔබ අදත් හිතනවා ඇති. මේ මොහොතේදීත් ඔබ හිතනවා ඇති. නෑ අද නම් හිතන්න ඕනේ. හිතලා කරන්න ඕනේ කියලා. නමුත් අපේ ස්වාමින් වහන්සේ අපිට ඒ හුරුව ලබාගෙන ඔබ වහන්සේ සඳහන් කර අභ්‍යන්තරයෙන් ඒ පුහුණු කිරීම හරි වැදගත් කියන එක. නුහුරුම පුද්ගලයෙකුට මේ කාලේ හරිම වටිනවා අපිට අවබෝධ කරගත්ත කාරණය යහපත් ලෙසින් පවත්වාගෙන යාමට මනස සහ හික්මීම ශීලය වඩන කාරණේ ඒ සඳහා යොමු වෙන්න ප්‍රථම අපිට අවසර දෙන්න අපේ ස්වාමින් වහන්සේ. තවත් දුරකථන ඇමතුමක් තියෙනවා කැකිරාවේ සිට
අයිබෝවන් යහපත් දවසක් ඔබට. අයිබෝවන් යහපත් දවසක් ඔබතුමාට. විශ්‍රාමික ගුරුවරයෙක් තමයි අපිට කතා කරන්නේ. ඉතින් ඔබතුමාට අයිබෝවන්. අයිබෝවන් සුබ උදෑසනක් ගරුතර ස්වාමීන් වහන්සේට මම මේ ප්‍රශ්නයක් යොමු කරන්නේ. ඔව්. අපේ ආමුදුරනේ මගේ පුතෙක් අවුරුදු 33යි විදුලි බල මණ්ඩලයේ වැඩ කරලා හදිසියේ හાર્ට් එක හැදිලා නැති වුණා. ඉතින් මම විශ්‍රාමික ගුරුවරයෙක් මගේ නෝනාත් විශ්‍රාමික ගුරුවරියා අපි දෙන්නට මේ හිත මේ සලසා ගන්න බෑ. ඒකට පිටක් වෙන්නේ. හොඳයි. අපි ඔබතුමාගේ ප්‍රශ්නයට පිළිතුරක් ලබා දෙන්න. ඔව් දැන් ඇත්තටම අපිට මුණ ගැහෙන අපේ දරුවෝ වෙන්න පුළුවන් අපේ සහෝදර සහෝදරයන් අම්මා තාත්තා කියලා කියන්නේ එතුමාට ලොකු වේදනාවක් කියලා කියන්නේ වේදනාවක් තියෙනවානේ. ඇත්තට මේ අපිට හැම කෙනාම මුණ ගැහෙන්නේ අපි සංසාරේ කරපු කුසල ශක්තිය වලට අනුව. ඒතකොට සංසාරෙත් බොහෝ දුරට මේ මුණ ගැහෙච්ච අය තමයි මේ භවයන් තුලත් අපිට ගොඩක් දුරට මුණ ගැහෙනවා කියලා කියන්නේ. ඒතකොට දැන් එහෙම මුණ ගැහුණත් එක එක්කෙනාගේ ශක්තියින් ස්වභාවය වෙනවා. දැන් සමහර අයට අඩු වයසෙන් දහරාච මහන්තාච යේ බහලා යේච පණ්ඩිතා. ඒ කියන්නේ කොයි වයසද තනතුර මොකක්ද කියන එක මේ මරණයට කිසිම සම්බන්ධතාවයක් ඇති වෙන්නේ මේ මරණය කියන එක මේ ඒ තාත්තා කතා කරා විදිහට මේ මරණය කියන එක ඕන මොහොතක වෙන්න පුළුවන්. ඒ සමහර මරණ සිද්ධ වෙනවා මීට වඩා හොඳ භවයක ප්‍රතිසන්දිය ලබන්නට කර්ම රැස් වෙනකොටත් ඒ මරණය සිද්ධ වෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් ඔබතුමාට පුතා ඔබතුමාගෙන් වෙන් වුණේ ඔබට දුකක් තමයි පුතා හින්දා. හැබැයි පුතා මේ වෙන විට සමහර විට හොඳ තැනක උප්පත්ති ලැබලා ඇති. ඒ වගේම අනිත් කාරණය තමයි ඔබතුමාත් ඔබතුමියගේ ඒ නෝනා මහත්මියත් දුක් වෙන්නේ නැතුව ඔබ මේක කමටහනක් කරගන්න. මොකද ඔබතුමාට මේ පුතා සදහකල් වෙන් වෙලා නැහැ. සදහකල් වෙන් වෙන්නේ නිවන අවබෝධ වුණොත් විතරයි. එතකන් ඔබටත් ඔබගේ නෝනා මහත්මියට සසර නැවත මේ පුතා මුණ ගැහෙනවා. ඒතකොට මේක తాවකාලික වෙන්වීමක් තමයි සිද්ධ වෙලා තියෙන්නේ. ඒ නිසා ඔබ කමටහනක් කරගන්න. එතකොට ඔබ හිතන්න මේ මරණය පිළිබඳ අවබෝධයෙන් හිතන්න. එහෙම හිතලා ඔබ හිත හදාගන්න උත්සාහ කරන්න. මොකද අනමතග්ගෝයන් වික්කවේ සංසාරෝ පුබ්බා කොටින පඤ්ඤායත්. මේ සංසාරේ අනවරග්ගයි කියන්න බෑ. එතකොට ඔබතුමා බුදුදහමේ දේශනා කරනවා අපි අම්මා තාත්තා දරුවෝ වෙනුවෙන් හැඬු කඳුළු සහෝදර සහෝදරයන් වෙනුවෙන් හැඬු කඳුළු ප්‍රමාණය මේ සාගරයේ තියෙන ජලයටත් වඩා වැඩි කියලා. එතකොට ඔබතුමා මේ දරුවෝ වෙනුවෙන් අම්මා තාත්තා සොහිර සොහිරෙන් අඬපු කඳුළු කොච්චරද කියලා කියන්න බෑ. එතකොට මේ දරුවා විතරක් නිසා නෙමෙයි. මේ වගේ අනන්ත අප්‍රමාණ දරුවෝ නිසා අපි අඬලා තියෙනවා. ඒ නිසා ඒ විදිහට ඔබ ධර්මානුකූල හිතන්න නැවත නැවත ඔබට මුණ ගැහෙවි කියන අදිෂ්ඨානය ඇති කරගෙන ඔබ සුගතිගාමි යහපත් සිතුවිලි ඇති කරගෙන පින්දහම් සිද්ධ කරගෙන ඔබ මේක කමටහනක් අරමුණක් කරගෙන ඔබගේ ජීවිතය අධ්‍යාත්මික වශයෙන් වෙනස් කරගන්න උත්සාහ කරන්න. මොකද ඒකාකාරී වෙන්නත් හොඳ නැහැ. දැන් මලගයක් වුණාම සිතාරා මහත්මිය අපි එක ගෙදරකම වෙනවත් ඉන්න හොඳ නැහැ. මොකද එතකොට ඒවා මතක් වෙන්න පුළුවන්. ඔබ පින්කම් කරන්න සම්බන්ධ වෙන්න, විවිධ උත්සවයන් වලට සම්බන්ධ වෙන්න, විවිධ දේවල් වලට සම්බන්ධ වෙන්න. එතකොට අර ඒ දේවල් මඟහරවා ගන්නට පුළුවන් වෙනවා. මොකද ඒකාකාරී ස්වභාවය පවතිනකොට මේ දුක කියන එක වැඩි වෙන්න පටන් ගන්නවා. ඒ නිසා ඒ පැත්තත් අපි කල්පනා කරලා අර කලින්ට වඩා විවිධ දේවල් සිද්ධ කරමින් අපි මේ දේවල් කරනකොට ඇත්තටම අපිට පුළුවන්කම ලැබෙනවා අපේ මනස ධර්මානුකූල අවබෝධයෙන් යුතුව අපිට තේරුම් ගන්න. හොඳයි. අපි මේ දුරකථන ඇමතුම් දෙකම සම්බන්ධ කරගන්න ප්‍රථම ඔබ වහන්සේට ප්‍රශ්නයක් යොමු කරා. බෝධිසත්ව ආනන් වහන්සේ ගිහි ගිය නික්ම ගිය මොහොත ඒ අරඹුම් ශක්තිය අවසන් වූයේ උතුම් සම්බුද්ධත්වයට පත්වීමෙන් මේ දුරකථන ඇමතුමට ප්‍රථම ඉදිරිපත් කරපු ප්‍රශ්නය හිත හුරු කරගන්නේ කොහොමද කියන කාරණාවත් පහදා ගනිමු අපේ ස්වාමීන් වහන්සේ. දැන් ඇත්තටම දැන් විශේෂයෙන්ම සඳහන් කරන්නේ ආර්ය පරේෂණ සූත්‍ර දේශනාව තුළ මජ්ක්‍ධිම නිකායේ මාතා පිතුණා රුදන්තාන අම්මා තාත්තා මේ අනිකුත් ඔක්කොම අඬමින් ඉන්නකොට දැන් ගොඩක් අය කියනවානේ බුදුන් වහන්සේ මේ රහසින් ගියා කියලා. ඇත්තටම දැනුවත් වීමක් තිබුණා. ඒක මේ රහසින් ගිය එක නෙමෙයි අඬාඩ ඉද්දින් තමයි ගියා කියලා සඳහන් වෙන්නේ. ඒ කියන්නේ මේ ඒ වගේ එහෙම ඔක්කොම තමන්ගේ පුතානේ දරුවා දාලා ගියා ස්වාමි දියණිය අම්මා තාත්තා මේ ඔක්කොම ඒ දාලා ගියේ කියලා කියන්නේ ඒගොල්ලොත් එක තියෙන පෞද්ගලික තරහක් නෙවෙයි. එතකොට ඒ හැම දිනාටම යහපතක් කරන්න. ඒ කියන්නේ తాවකාලිකව ලෞකික වශයෙන් ගත්තහම හිතන්න පුළුවන් මේක අපරාධයක් මේ නෝනා දාලා යන එක කියලා අද කාලේ වෙන ප්‍රශ්නනේ. හැබැයි බලන්න එතකොට එහෙම ගිහින් මේ උතුම් වූ බුද්ධත්වයට පත් වුණාට පස්සේ යසෝදරාවට සදාකාලික නිවීම ඇති කර දුන්නා. එතකොට එදා ගියේ නැත්තම් තවම බුදුන් වහන්සේ බෝසතාණන් වහන්සේ සංසාරේ යසෝදරා දේවිය සංසාරේ.
ඒතර ප්‍රජාපති ගෞතමී, සුද්ධෝදන රජතුමා මේ ඔක්කොටම රාහුල කුමාරයා මේ ඔක්කොටම නිවීම ඇති කර දෙන්නට ඒ යහපත් අරමුණ වෙනුවෙන් ඔක්කොම කැපවීම කරන්න යෙදුණා. ඒතර අපිට පැහැදිලි වෙන දෙයක් තමයි අපි හැමදෙනාටම යහපත් අරමුණක් ඇති කරගන්න. මොකද ප්‍රධාන අරමුණක් සතුටින් යුක්තව කරන්න තියෙන අරමුණක් අපි ඇති කරගත්තාට පස්සේ ඒ අරමුණට අපි අනිවාර්යයෙන්ම අපිට ජයග්‍රහණය ළඟා කරගන්න පුළුවන් වෙනවා. දැන් බෝසතාණන් වහන්සේ අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කරා. එතකොට උන්වහන්සේ සඳහන් කරනවා මහා දුක්ඛක්ඛන්ධ සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේ සෝසත්තෝ සෝසිතෝ ඒකෝ බින්ස නකේවනේ. නග්ගෝන චග්ග මාසිනෝ ඒසනා පසුතෝ මුනි. පුදුමාකාර විදිහට උන්වහන්සේ ග්‍රීස්මෙන් ඒ ග්‍රීස්මයට අහු වෙලා තියෙනවා, සීතලෙන් විවිධාකාර පීඩා විඳලා තියෙනවා. ඒ වගේම ගෝමණ්ඩල උපසංකමිත්ව ඔට්ටු බන්තෙන්ති උමුත්තෙන්තේපි. ඒ කියන්නේ ගොපළු දරුවෝ ඇවිල්ලා උන්වහන්සේට විවිධ අඩත්තේට්ටම් කරලා තියෙනවා, කරදර කරලා තියෙනවා. ඔය නමුචි මාර්යාව වගේ ඇවිල්ලා කියන ඔබ යන්න, ඔබ මරණයටපත් වෙනවා ස්ථිර. එහෙම කියද්දිමුත් උන්වහන්සේ විශ්වාසයක් තිබුණා මම කවදාකවත් මිය යන්නේ නැහැ. මට ආහාර පාන නැතත්, රජසප නැතත් මම මිය යන්නේ නැහැ. මගේ අරමුණට යන්න පුළුවන් කියන. ඒ බලන්න අර බර්නින් ඩිසයර් එකනේ ගැඹුරු ශක්තිමත් භාවයේ අම්බිසි කෙනෙකුට තියෙනවා නම් සිතාර මහත්මිය. අධ්‍යාත්මිකද ලෞකිකද කියලා ඒක ભેදයක් වෙන්නේ. එයාට ස්ථීර වශයෙන්ම එයාට ඒ පරිසරය හැදෙනවා. මොකද එයාට ඒ ශක්තිමත් බවත් එක්ක එයාගේ පරිසරය හැදෙනවා. එයාට හොඳ අදහස් එනවා, සිතුවිලි ඇති වෙනවා. අන්න ඒක අපි ඇති කර ගන්නට ඕනේ. දැන් හොඳම මම තව ලෞකික උදාහරණයක් කියන ඔක්කොම තේරෙන විදිහට අපි දන්නවා ලියනාඩෝ ඩාවින්චි මොනාලිසා චිත්‍රය ඇඳ එතුමා මේ චිත්‍රය පොඩි චිත්‍රයක්නේ. ඒ චිත්‍රය හැබැයි වටිනාකම අද වෙන්දේසි කරලා තියෙනවා කියනවා ප්‍රංශයේ ලුව කෞතුකාගාරයේ ලංකා මුදලින් කෝටි 13500ක්. එතකොට මේක අඳින්න අවුරුදු 4ක් ගිහින් තියෙනවා. 1603 ඉඳලා 1607 වෙනකම් මේ ලියනාඩෝ මේ ඩාවින්චි තුමාට මේ මොනාලිසා කියන චිත්‍රය අඳින්න ගිහින් තියෙනවා. මොනාලිසා කියලා කියන්නේ ඒ කාලේ එහි ප්‍රදේශයේ හිටපු ලස්සන රෝමත් කාන්තාවක්. ඒතර මේ කාන්තාව ඉස්සරහා තියාගෙන ව්‍යාපාරික කාන්තාව ඉස්සරහා තියාගෙන මේ හැම දෙයක්ම නිරීක්ෂණය කරමින් හිනහව ගන්න සමහරට මේ විවිධ නර්තන කණ්ඩායම් එතුමිය ඉදිරිපිට මේ ඒ දේවල් ගෙනල්ලා ප්‍රදර්ශනය කරලා තියෙනවා. ඒ වගේම ඒ කාලේ අද වගේ දියුණු නැහැනේ. ඒතකොට ඩාවින්චි සමහරට මේ ඔය මල මේ මිනි තියෙන තැන් වලට මෝචරි වගේ තැන් වලට ගිහින් එයා අධ්‍යයනය කරලා තියෙනවා. මේ කොහොමද මේ මුඛයේ ස්වභාවයන් එහෙම අධ්‍යයනය කළා. ඒතකොට විශාල කැපවීමක් කරන්නේ. දැන් බලන්න මේ විශාල කැපවීමේ කිරීමේ ප්‍රතිඵලය තමයි අර තරම් ගානකට පොඩි චිත්‍රයක් වුණත් මේ තරම් විදිහට වටිනාකමක් ඇතිලා තියෙනවා. ඉතින් ඒ නිසා බලන්න අපිට තේරෙන දේ තමයි යම්කිසි කෙනෙක් අදිෂ්ඨානය නොපසුබස්සය උත්සාහය කැපවීම තියෙනවා ඕනම තැනකට යන්න පුළුවන්. දැන් තව කතාවක් තියෙනවා අපිට මේ දරුවන්ට එහෙම තේරෙයි අර රාජාලියාගේ කතාවනේ. රාජාලියා කියලා කියන්නේ අවුරුදු 70ක් විතර ජීවත් වෙන සතෙක් කියනවනේ. අවුරුදු 40 විතර වෙනකොට මේ රාජාලියට මේ තුඩ හොටේ කියන එක විශාල වෙලා එයාට මේ වකුටු ගහනවලු. ඊගොල්ලෝ නිය දික් වෙලා ඒකත් වකුටු ගහනවලු. ව්‍යාපත් ඝන වෙනවලු. ඒතකොට ඇවිදින්න බෑ, ගහකින් ගහකට පනින්න බැරි ස්වභාවයකටපත් වෙනවලු. රාජාලියාට තියෙන එකම විසඳුම තමයි කියන්නේ එයා මාස 5ක් විතර කැපවීමක් කරොත් එක්කෝ මේ මරණයෙන් බේරෙන්න පුළුවන්ලු. එහෙම නැත්නම් අනිවාර්යයෙන්ම යාට මැරෙන්න සිද්ධ වෙනවා. මොකද ගොදුරක් හොයාගන්න බෑ. ඒ කිසි දෙයක් කරන්න බෑ. හැබැයි රාජාලිය අදිෂ්ඨානයක් කරගන්නවලු මං අනිවාර්යයෙන්ම මං වෙනස් වෙනවා කියලා. එයා අර විශාල උඩටම ගිහින් උඩේ ඉඳලා පහළට එකපාරටම හොටේ වද්දාගනවලු ගලක. ගලක වැටෙනකොට ඒ හොටේ විනාශ වෙනවලු. එතකොට ඒකෙන් එන ඒ ලේ වලින් තමයි නැවත හොටයක් එනවා කියලා කියන්නේ. ඒ සඳහා ඒ හොටේ එන්න එක තැනකට වෙලා ඔළුව පාත් කරගෙන දවස් 50ක් විතර එක දිගට ඉන්න ඕනේ කියලා. ඒ කියන්නේ ඒ හොටේ කැඩිච්ච ලේ වලින් තමයි අනිත් හොටේ එනවා කියලා කියන්නේ. ඊට පස්සේ හොටේ ආවට පස්සේ දවස් 50ක් විතර වතුර ටිකක්වත් බොන්නේ නැති ඉන්නවා කියලා කියනවා. බලන්න මේ සතෙක් කරන දේ අපිට මොනතරම් පාඩමක් ගන්න පුළුවන්ද? දැන් අපිට නම් පොඩි දෙයක් නැත්තම් කලබල වෙනවා නේද? පොඩ්ඩක් බඩගිනි වුණත් ඉවසීමක් නැහැ, කලබල වෙනවා. ඒ කැපවීම නැහැනේ. දැන් ඊට පස්සේ මේ හොටේ ආවට පස්සේ ඒ තමන්ගේ නියපොතු තමන්ගේ හොටෙම ඇදගෙන ඒ තව මාස මේ සාමාන්‍ය දවස් 30ක් විතර ඉන්නවලු ඒව ඇති වෙනකම්. ඊට පස්සේ තටුත් තමන්ම ගලවා ගන්නවලු. තටුවෙන්වත් තව මාස කිහිපයක් ඉන්නවලු. ඒතකොට මාස 5ක් විතර වතුර ටිකක්වත් නැතුව මේ සතා ඉන්නවා කියනවා. ඊට පස්සේ ඒ කැපවීම නිසා තමයි අවුරුදු තව 30ක් ජීවත් වෙන්න යාට ශක්තිය ලැබෙනවා කියලා කියන්නේ. ඒ නිසා අපි මේ වගේ අවස්ථාවක හිතන්න ඕනේ තමයි සත්තු උනා. තමන්ගේ ජීවිතේ වෙනස් කරගන්න මොනතරම් කැපවීමක් කරනවා. අපිට උනත් මේ කාලේ සතාරා මහත්මිය අපි කැපවීමක් කරන්න ඕනේ. කැපවීම කියලා කියන්නේ විනයගරුක කැපවීම. දැඩි ආත්ම අදිෂ්ඨානයෙන් යුක්ත ආත්ම අභිමානයක් ඇති කරගන්න.
අපි මිනිස්යන් හැටියට අපි මේ වගේ ප්‍රශ්න ආවට පස්සේ කලබල වෙනවද? අපි ඉවසීමක් නැද්ද? අපිට හොඳ මානසික ශක්තියක් ඇති කරගන්න බැයිද කියන දේවල් අපි හිතලා අපි වෙනස් වෙන්න උත්සාහ කරගන්න. දැන් අපි දන්නවා විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේගේ කාලේ මේ පටාචාරා තෙරණිය වගේ චරිත ගත්තාමනේ මොන තරම් කැපවීමක් කරාද ඒ උතුම් වූ තත්වයන් ඇති කරගන්න. ඒ වගේම විශේෂයෙන්ම ලෞකික වශයෙන් දියුණුන චරිත ගත්තාම අනේ පිළිසුරුතුමාගේ චරිත. එතුමා අවුරුදු 40 විතරනකොට එතුමා ව්‍යාපාර කටයුතු වලින් සම්පූර්ණයෙන්ම වැටිලා තියෙනවා. ඒ ව්‍යාපාර කටයුතු ඇත්තටම මඟහැරිලා තියෙනවා. ඒ කියන්නේ ඒවා අසාර්ථක වෙලා තියෙනවා. නමුත් එතුමා කවදාකවත් ඒ දේවල් පිළිබඳ දුක් වෙලා වේදනාවටපත් වෙලා අසුභවාදීව හිතලා නැහැ. සුභවාදීව හිතලා නැවත නැවත ඒ සඳහා අරමුණක් ඇති කරගෙන තියෙනවා. ඒ අරමුණත් එක්ක අනිවාර්යයෙන් එතුමාට නැවත ඒ තත්වයටපත් වෙලා තියෙනවා. භික්ෂුන් වහන්සේලාට උදේට දහවලට දාණය දුන්න හොඳට දාණය දුන්න අනේ පිරිසිදුතුමාට කැඳ වලින් විතරයි දාණය ටිකක් මේ කැඳ පූජා විතරයි පූජා කරන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මෙහෙම බලන්න මේකේ ස්වභාවය අපි තේරුම් ගන්න. අර බුදුන් වහන්සේ දේශනා කරනවා අපේ ජීවිතේ වෙනස් කරගන්න කරුණු 6ක් බලපානවා කියන. ඒ කරුණු 6 ලෞකික අධ්‍යාත්මික ඉහළට යන හැම කෙනාට වැදගත් වෙනවා. පළවෙනි එක තමයි ආරම්භක ධාතු. අපි හොඳ අරමුණක් ඇති කරගන්න. දැන් මේ කාලේ වුණත් ඔබට ගෙවල් වල නිකන් ඉන්න එපා. ඒතකොට නිකන් ඉන්නකොට තමයි කාලය අපත යන්නේ. ඔබට මොනතරම් දේවල් කරන්න පුළුවන්ද නේ? ඒකද ආරම්භක ධාතු හොඳ දෙයක් පටන් ගන්න. නික්කම ධාතු. ඒක අඛණ්ඩව කරන්න ඕන. ඒතකොට නික්කම ආරම්භ ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු. නිකන් කරන්න බෑ උත්සාහයෙන් කරන්න ඕන. අපි ගොඩක් අය කරනවා මංගදී අතහරිනවා නේද? ඒවා ඒතකොට දෙමව්පියෝ සමහර දේවල් මගදී ඒවා පටන්ගෙන ඒවා අතහරිනකොට ඒක දරුවන්ට යනවා. ඒතකොට දරුවොත් ඒ අධ්‍යාපනයට පසුබහින ස්වභාවයක් තියෙන නිසා ඒක දෙන්න එපා. ඊගාට පරක්කම තාම ධාතු කියන්නේ දැඩි අදිෂ්ඨානයක් ඇති කරන. මොන බාධකාවක් නේද? කොරෝනා නෙමෙයි දැන් ගොඩක් අය කියන්නේ බොරෝනා හැම කියලා නේ. ඒ මොන ප්‍රශ්නාවක් ඒවට සැලෙන්න එපා. කොරෝනා තියා මොනවාවත් සැලෙන්න එපා. මොකද මේවා කාලෙන් කාලට එනවා. අපිට ප්‍රතිශක්තිකරණය තියෙනවා. අපිට මුහුණ දෙන්න පුළුවන් කියලා හිතන්න. එතකොට එහෙම හිතලා අපි මානසික ශක්තිය ඇති කරන තාම ධාතු කියලා කියන්නේ තිති ධාතු කියලා කියන්නේ අපි මොන බාධක ප්‍රශ්නාවක් ඒ අරමුණ වෙනස් කරගන්න හොඳ නැහැ. ඒ වගේම උපක්කම ධාතු කියලා කියන්නේ අපි නිර්මාණශීලී වෙන්න ඕන. දැන් ගොඩක් දුරට තියෙන ප්‍රශ්නේ තමයි ජීවිතේ වෙනස් කරගන්න බැරි නිර්මාණශීලී වෙන්නේ නැතිකම. නිර්මාණශීලීභාවය අනිවාර්යයෙන්ම ඇති කරගන්නට ඕන. ක්‍රියේටිවිටි පවර් කියන එක තමයි වැදගත්. දැන් ගෞතම බුදුන් වහන්සේ කියලා කියන්නේ නිර්මාණශීලී භාවය ඇති කරගත්තා. උන්වහන්සේ හිතුවා දුෂ්කර ක්‍රියා කරනකොට අත්තකිලමතාන යෝගයෙන් ඉන්නකොට හිතුවා නෑ මම මේකෙන් අයින් වෙන්නට ඕන. මම මජ්ක්‍ධිමා ප්‍රතිපදා මධ්‍යම වැදුම් පිළිවෙත මොකද්ද මේ ආර්ය අෂ්ටාංග මාර්ග ප්‍රතිපදාව පුරුදු කරන්න ඕන කියලා උන්වහන්සේ මනස ශක්තිමත් වෙන ස්වභාවය දියුණු කරන්න යෙදුණා. ඒ මානසික ශක්තිය දියුණු වෙන වැඩපිළිවෙල ඇති කරගත්තට පස්සේ අන්න ඒ තුලින් තමයි බුද්ධත්වයට ඒ උතුම් වූ තත්වයට ළඟාක වෙන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒතකොට මේ බුද්ධත්වය කියන්නේ නිර්මාණශීලීත්වයනේ. දැන් අපි මේ ඉඳගෙන ඉන්න එක නිර්මාණශීලීත්වෙන්නේ නේද? දැන් අපි මෙහෙම මේ වැඩසටහන කරන අපේ නේද දීපල් මහත්මයා නිෂ්පාදකතුමා නේද? ඊගාට අපේ මෙතන ඉන්න කාර්යමල්ල පේන්නේ නැති වුණාට සෑහෙන කැපවීමක් කරනවානේ. මේ ඔක්කොම නිර්මාණශීලී වෙන මේවා කරන්නේ. ඒ කියන්නේ අපේ ජීවිතේ නාචින්තයන්තෝ පුරුෂෝ විශේෂ මදිගච්ඡති. යම්කිසි කෙනෙක් විශේෂ වශයෙන් ගැඹුරින් හිතන්නේ නැත්තම් අනිවාර්යයෙන්ම ඇත්තටම අපේ ජීවිතේ සාර්ථක කරගන්නට බැරි වෙනවා. ඒ සාර්ථක කරගන්න බැරි වෙනවා කියලා කියන්නේ අපිට එතකොට අපිට අපේ වැඩ ටික ගොඩ ගැහෙන්න අපිට මේ කාලේ තින්නමඤ්ඤ තරඤ්ඤාමම් පටිජග්ගයේ පඬිතෝ කෙනාකට අපිට එක එක කාලයන් වල ඒ දේවල් හරියට කරගන්න බැරුණාම තමයි පසුතැවිලි වෙන්නේ. දුකට වේදනාවටපත් වෙන්නේ. ඒ නිසා කඩා වැටෙන්නේ. ඒ නිසා කනෝවේ මා උපච්චක කනෝතීතයි සෝචන්ති නිරාමි සමම්පිත. ක්ෂණය තමයි බුදුදහම කියන්නේ. මේ මොහොත ඔබ විශ්වාස කරන මේ මොහොත තේරුම් ගන්න ඔබට කවදාකවත් වරදින්නේ ඔබ අපිරිසුදු සිතුවිලි ඔබ ඇති කරගන්නවා කියන මානසික ශක්තිය ඇති කරගන්න. එතකොට ඔබට නිවිච්ච ඊ타ත්ම සතුටින් යහපත් කෙනෙක් ඔබට වෙන්න පුළුවන්. ඔබගේ ජීවිතේ සාර්ථක කරගන්න පුළුවන්. ඒ සාර්ථකත්වයේ තියෙන අපේ ළඟ වෙන කාටවත් ඒ සාර්ථකකම ඇති වෙන්න දෙන්න බෑ. දුක කියන්නේත් අපිට වෙනස් කරගන්න පුළුවන් දෙයක්. සතුට කියන්නේත් අපි ඇති කරගන්න ඕන දෙයක්. ඒ නිසා අපි මේ කාරණා පිළිබඳව හිතලා ජීවිතේ වෙනස් කරගන්න සිතාරමාත්‍ය අපි ඔක්කොම උත්සාහ ගන්න ඕනේ. ඒක මේ මොහොත තුළම පටන් ගන්න. එතකොට අපේ ජීවිතේ වෙනස් කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ යහපත් වෙනස ඔබ තුළ ඇති වේවා. ඒ හරහා ලෝකයාට රටට සියලු දෙනාට යහපතක් මුදා වේවා කියන ප්‍රාර්ථනාවත් එක්ක අදට අපි වැඩසටහන අවසන් කරනවා. පැපිලියන සුනේත්‍රා දේවී පිරිවෙන් විද්‍යායතනයේ විහාරාධිකාරී දර්ශනපති පුසැල්ලේ ආයේ ගෞරවනීය චන්දිම ස්වාමීන් වහන්සේට අපේ ගෞරවනීය නමස්කාරය. ඔබ වහන්සේටත් අපි නිරෝගීභාවය ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි අපිව නැරඹුවාට සැමට යහපත් දවසක් ප්‍රාර්ථනා කරමින් අපි සමුගන්නේ ලබන සතියේදීත් මුණ ගැහෙන බලාපොරොත්තුෙන්. සම්මා සම්බුදු සරණයි.